එහෙමනම් අපි ආරම්භ කරමු 2018 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම පළාතේ පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදිහට 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි ඉදිරිපත් කළ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 17 සිට ප්‍රශ්නාංක 40 දක්වා සාකච්ඡා කරන මෙම ප්‍රශ්න පත්‍රයේ දෙවන පරිච්ඡේදයේ සාකච්ඡාව අපි මෙසේ ආරම්භ කරමු. එහෙමනම් මම විශ්වාස කරනවා මම ඉල්ලා සිටියා අපේ දරුදැරියන්ට මේ ප්‍රශ්න පත්‍රය හොයාගෙන කලින් පිළිතුරු ලිවීමට උත්සාහ කරලා ඔබගේ උත්සාහය කොතරම් සාර්ථකද කියලා තක්සේරුවකට එන්න අපි මේ කරන සාකච්ඡාව උපරිම ප්‍රයෝජනයකට ගන්න කියලා. එතනදී අපිට හඳුන ගන්න පුළුවන් අප විසින් පෙන්වන ලද දුර්වලතාවයන් මොනවද කියලා. ඉතින් අපේ වටිනා දේ තමයි අපේ මේ වැරදෙන තැන් අපි නිවැරදි කර ගැනීම. ඒක නිසා අපි මේ ගන්න උත්සාහය විභාගයට සාර්ථකව මුහුණ දීලා උපරිම ලකුණු ප්‍රමාණයක් රැස් කරන්න අපි ලබන පෙර අභ්‍යාසයක් තමයි මේ වගේ මේ පසුගිය ප්‍රශ්න පත්‍ර විභාග ප්‍රශ්න පත්‍ර ඒ වගේම පාසල් සඳහා ඉදිරිපත් කර විවිධ ප්‍රශ්න පත්‍ර මේ වගේ දේවල් සාකච්ඡා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් අපි කාලය ගන්න නැතුව අපි එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නයට. බහුවර්ණ ප්‍රශ්නය. ව්‍යාපාර ඒකක සංකල්පයට අදාළ ප්‍රකාශය තෝරන්න. ගිණුම් කරන්නේදී මුදලින් මැනිය හැකි දේ පමණක් ගිණුම් තබන බවයි. ගිණුම් කරන්නේදී මුදලින් මැනිය හැකි දේ පමණක් ගිණුම් තබනවලු. ඒක ඒකක සංකල්පයේද. ව්‍යාපාරිකයා ගිණුම් කරන ප්‍රතිඵල ගිණුම් ගත කරන බව. ව්‍යාපාරයට අයිතිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇති බව. ව්‍යාපාරයට දිගුකාලීනව පැවැත්මක් ඇති බව. මේ පිළිතුරු හතරින් මේ ව්‍යාපාර ඒකක සංකල්පය කියන සංකල්පයට අදාළ ප්‍රකාශය තමයි අපෙන් හොයන්න කියන්නේ. මොකද්ද පිළිතුර? බලන්න මේකේ තියෙන මේ තුන්වන පිළිතුර. ඒකෙන් මොකද්ද කියවෙන්නේ? ව්‍යාපාරයට අයිතිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇති බවයි. මේක තමයි අපි තෝරගන්න උත්තරේ. මම කියන්නම් ඇයි අපි මේ උත්තරය තෝරගත්තේ කියලා. චුට්ටක් මම කියන්නම් මොකද්ද ව්‍යාපාරයක ඒකක සංකල්පය කියලා කියන්නේ. මොකද්ද ඒකකයක් කියලා කියන්නේ? ඒකකයක් කියලා කියන්නේ අපිට වෙනමම හඳුනා ගන්න පුළුවන් දෙයක්. අනෙක් දේවල් වලින් වෙන් කරලා. එතකොට මෙතනදී ඒකක සංකල්පය කියන එක අපි නිර්වචනය කරන්න හදන්නේ කාගෙන්ද? ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන්. ඇයි ව්‍යාපාරයේ අයිතිකරුවන් විතරක් මෙතනට සම්බන්ධ වෙන්නේ? ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේ මූලික බීජය දාන්නේ වෙන කවුරුත් නෙමෙයි. මේ ව්‍යාපාරයේ අවදානම බාර ගන්නා තමාගේ උත්සාහයෙන් ඉතිරි කර මුදල් අලුත් අවදානම් සහිත ව්‍යාපාරයක ආයෝජනය කරලා අනාගත ගමනක් යන්න බලාපොරොත්තු වෙන මේ ව්‍යාපාරයේ හිමිකරු එහෙම නැත්නම් හිමිකරුවන්. එතකොට ඇයි මේ හිමිකරුවන්ට අයිති ව්‍යාපාරයේ ඔවුන්ගෙන් වෙනම ඒකකයක් විදිහට අපි සලකන්න උත්සාහ කරන්නේ? මොකද අපි දන්නවා මේ ව්‍යාපාර කටයුතු වලින් ලබා ගන්නා ප්‍රතිඵල මත පමණයි අපි ඒ ව්‍යාපාරයේ සාර්ථකත්වය තියනවාද කියන එක අපි සොයා බලන්නේ. ඉතින් ව්‍යාපාරිකයාට ඒ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු දිහා බලලා තීරණයක් ගන්න පුළුවන් මේ ව්‍යාපාරය කරගෙන යනවද නැද්ද කියලා. ඉතින් මේකට මේ
ව්‍යාපාරිකයාගේ පෞද්ගලික දේවලුත් සම්බන්ධ කරගත්තොත් අපිට කවදාවත් මේ මැනීම හරියට කරන්න බෑ. අනික තමයි මේ ව්‍යාපාරයක් පවත්වගෙන යනකොට විවිධ දේවල් බලපානවා. එකක් තමයි නීතිමය පරිසරය. දේශපාලන පරිසරය. අපි නීතිමය පරිසරය ගැන කතා කරනකොට අපි ඉගෙන ගත්තා. මේ ව්‍යාපාරයේ තියෙන මෙහෙයුම් ප්‍රතිඵල පිළිබඳ වාර්තාවක් ඇතැම් අවස්ථාවල් වලදී රජයට ඉදිරිපත් කරන්න වෙනවා. උදාහරණයක් විදිහට සීමිත සමාගම්. ඒ විතරක් නෙමෙයි. රජයට ආදායම් බදු ගෙවීමේදී අපිට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා මේ ව්‍යාපාරයේ ලාභ තත්ත්වය කොහොමද කියලා. ඉතින් මේ ලාභ තත්ත්වය ව්‍යාපාරයේ මැනබැලීමේදී වෙනත් පුද්ගලික ගනුදෙනු දේවල් ඒකේ දීපල වත්කම් මේවා පැටලිලා තිබ්බොත් අපිට කවදාවත් මේ ව්‍යාපාරයේ තියෙන මෙහෙයුම් කටයුතු පිළිබඳ හොඳ චිත්‍රයක් ලබා ගන්න බැරි නිසා තමයි ඒකක සංකල්පය කියන එක අපි ඇති කරගෙන තියෙන්නේ. එහෙනම් මොකද්ද ඒකක සංකල්පය කියලා කියන්නේ? ව්‍යාපාරිකයාගෙන් වෙන් වුණු වෙනම පැවැත්මක් මේ ව්‍යාපාර ඒකකයට තියෙනවා කියලා. එහෙමනම් ව්‍යාපාරය තුල අපි ගිණුම් ගත කරන්නේ මේ ව්‍යාපාරයට අදාළ දේවල් පමණයි. ඉතින් ඔන්න ඕකේ ප්‍රතිඵලයක් විදිහට තමයි දුවේ පුතේ ව්‍යාපාරිකයා විසින් ව්‍යාපාරයේ තියෙන මුදල් හෝ භාණ්ඩ තමාගේ පුද්ගලික පරිහරණයට ගන්නවා නම් අපි ඒවා ඉවත් කරනවා ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරයෙන් ඉවත් කරලා අපි ඒක පෙන්නනවා කොතනද හිමිකමෙන් අඩුවීමක් විදියට. තවත් කාරණයක් තමයි ඕගොල්ලන්ට මතක ඇති අපි මේ ව්‍යාපාරයේ තියෙන මේ ගනුදෙනු ගිණුම්ගත කිරීම. ගිණුම්ගත කිරීමේදී අපි සම්බන්ධතාවයක් පෙන්නනවා ව්‍යාපාරයේ වත්කම් වල අයිතිය සහ ඒ අයිතිය බෙදී යන ආකාරය ව්‍යාපාරයේ නියම අයිතිකරුවන්ට සහ ණය වශයෙන් ප්‍රාග්ධනය එහෙම නැත්නම් ණය වශයෙන් මේ ව්‍යාපාරයේ ඇතැම් වත්කම් මූලනය කරන්න දායක වෙච්ච ඒ පුද්ගලයන් පිළිබඳව අපි ගිණුම් කරන සංකල්පෙනුත් අපි හඳුනාගෙන අපි ගිණුම් කරන සමීකරණයෙන් එක පෙන්නලා ව්‍යාපාරයට අයිති වත්කම් වලින් ඒ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට තියෙන අයිතිය අපි එතෙන්දී වෙන් කරලා පෙන්නනවා. හොඳයි. ඒ ටික ප්‍රමාණවත් කියලා මම හිතනවා. 18 වෙනි ප්‍රශ්නේ. පහත ප්‍රකාශයන් අතුරින් වඩාත් නිවැරදි ප්‍රකාශය අපිට තෝරන්න. අපි ප්‍රකාශ ටික කියවලා බලමු. අතීත ගණදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු අගය වත්කම් ලෙස හැඳින්වේ. දෙවැනි එක හිමිකමෙහි සිදුවන අනෙකුත් වැඩිවීම් වියදම් ලෙස හැඳින්වේ. වියදම් නිසා හිමිකම වැඩි වෙනවලු වෙනත් විදියකින් කිව්වොත් එහෙම. ව්‍යාපාරික හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම ලෙස හැඳින්වේ. ඒ ප්‍රකාශයේ තරමක් නෙමෙයි ඒක අපිට නිවැරදි ප්‍රකාශයක් විදිහට තෝරගන්න පුළුවන් ලක්ෂණයක් අපිට පෙන්වුම් කරනවා. හොඳයි. අපි 4 වෙනි එකත් කියවලා බලමු. හිමිකමෙහි සිදුවන සියලුම වැඩිවීම් ආදායම් ලෙස හැඳින්වේ. ඒක අපිට පිළිගන්නත් බෑ. මොකද හිමිකම වැඩි වෙන්න බලපාන්නේ ආදායම් විතරක්. අපි ඉගෙන ගත්ත අලුතෙන් ප්‍රාග්ධනයේ යෙදෙව්වොත් මුදල් විදිහට එහෙම නැත්නම් වත්කමක් විදිහට හිමිකම වැඩි වෙනවා. එතකොට ඒ වගේ ප්‍රාග්ධනයේ යෙදවීමක් ආදායමක් වන්නේ නැත. එමනම් මේ අනෙකුත් ප්‍රකාශ ඔක්කොම වැරදි ප්‍රකාශ අපිට පිළිගන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රකාශය. මොකක්ද ඒකෙන් කියන්නේ? ව්‍යාපාරයේ හිමිකම් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම ලෙස හැඳින්වේ. ඒක තමයි මම දැන් මොහොතකට ඉස්සලා කිව්වේ ගිණුම් කරන සමීකරණයෙන් අපි පෙන්වන්නේ ව්‍යාපාරයේ සමස්තයක් විදියට තියෙන වත්කම් සමුදාය ඒකෙන් අයිතිය අපි කොට්ටාස දෙකකට බෙදෙනවා. ව්‍යාපාරයේ අයිතිකරුවන්ට තියෙන අයිතිය එක පැත්තකිනුත් අනිත් පැත්තෙන් වෙනත් පාර්ශවයන් විසින් මේ ව්‍යාපාරයේ වත්කම් මූල්‍යනය කරන්න දායක වෙලා තියෙනවා නම් අන්න ඒ පිළිබඳව පෙන්눔 කරනවා. එමනම් හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය අපි හඳුනන්නේ සමීකරණයේ හිමිකම් විදිහට. හිමිකම් යටතේ තමයි අපි ප්‍රාග්ධන ගිණුම පෙන්눔 කරන්නේ.
ප්‍රාග්ධන ගිණුම ඒ වගේම ගැනිලි භාණ්ඩ හෝ මුදල් ගැනිලි අපි වෙනම ගිණුමක පෙන්නනවා. ඒවත් අපි අවසාන වශයෙන් ගිණුම් කරන සමීකරණය ගලපන්නේ මේ හිමිකමට. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. පහත දී ඇති අයිතම අතුරෙන් වියදම් පමණක් ඇතුළත් ශීර්ෂය වන්නේ. මොනවද වියදම් කියලා කියන්නේ? ව්‍යාපාරයේ විසින් ආර්ථික කටයුත්තක් කරනවා. යම් කිසි ලාභයක් අපේක්ෂාවෙන්. එතකොට ඒ ආර්ථික කටයුත්තෙන් ලාභයක් අපේක්ෂා කරනවා නම් අපිට කොට්ටාස දෙකක් ප්‍රධාන වශයෙන් හම්බ වෙනවා. මුදල් ප්‍රවාහ දෙකක් අපිට එහෙම නැත්නම් මුදල් පමණක් නෙමෙයි ආදායම් ප්‍රවාහ සහ එක පැත්තකින් ආදායම් ප්‍රවාහයක් එනවා අනිත් පැත්තෙන් ව්‍යාපාරයෙන් එළියට යන වියදම් ප්‍රවාහයක් තියෙනවා. ඒ ආශ්‍රයෙන් තමයි අපි ලාභය හොයන්නේ. එහෙමනම් එතනින් මේ වියදම් කියලා කියන්නේ ආදායම ඉපයීමේදී අපිට අනිවාර්යෙන්ම දරන්න සිදුවෙන දේවල්. වියදම් කියලා කිව්වෙන් පස්සේ අමුද්‍රව්‍ය මිලට ගන්න එහෙම නැත්නම් විකුණන භාණ්ඩ මිලට ගන්න යන වියදම්, ඒක ව්‍යාපාරයට ප්‍රවාහනය කරන්න යන වියදම්, ව්‍යාපාරයේ සේවක වැටුප්, ඒ වගේම වෙනත් ගෙවීම්, දුරකථන, විදුලිය, වෙනත් වියදම්, කඩකුලිය, මේ වගේ රක්ෂණය විවිධාකාරයේ වියදම් තියෙනවා ව්‍යාපාරයකට සම්බන්ධ. එhmenan අපි හොයන්න ඕන ප්‍රකාශයක් හොයන්න ඕනේ. ඒ ප්‍රකාශය ඇතුලේ තියෙන්න පුළුවන්නේ දුවේ පුතේ වියදම් පමණයි. හොඳින් එහෙමනම් අපි කියවලා බලමු. දුන් වට්ටම් කියන්නේ වියදමක්. ඒක ඇත්ත. මොකද ණය ගැතියන්ගෙන් මුදල් එකතු කර ගැනීමේදී අපි දෙන වට්ටම අපි හඳුන ගන්නවා ව්‍යාපාරයේ වියදමක් විදිහට. විදුලිය කියන්නේ වියදමක්. ගෙන යෑමේ කුලී කියන්නේත් වියදමක්. ඒ වගේම ගැනුම් කියන්නේත් වියදමක්. ප්‍රධාන ආදායම ලබන ඒකට බලපාන වියදම. හරි. අපි පළවෙනි එක කොහොම තියාගමු. දෙවෙනි එක කියවලා බලමු. මේක ඇතුලේ එකක් හරි තියෙනවා නම් නොගැලපෙන දෙයක් එතනින් එහාට ආයේ ඒක බලලා වැඩක් නැහැ. මොකද දැන් දෙවෙනි එක බලනවත් එක්කම විකුණුම් කොමිස් කියලා එකක් පෙන්නනවා. විකුණුම් කොමිස්. නේද? එහෙනම් කොමිස් එකක් එනවා කියලා කියන්නේ මොකද්ද? කොමිස් එකක් එනවා නම් ඒක ආදායමක්. විකුණුම් කොමිස් කියලා කියන්නේ නේද? විකුණනකොට අපිට හම්බෙන මේක. ඒක වැරදි එතකොට. කොමිස් කියන්නේ ආදායම. දුන් වට්ටම් ගොඩනැගිලිසය බඩු තොගය බැංකු ණය. දැන් බලන්න මේකේ බැංකු ණය තියෙනවා බඩු තොගය කියලා එකකුත් තියෙනවා. තොගය කියලා කියන්නේ ඉදිරි කාලයකදී අපි ආදායම උපයන්න ව්‍යාපාරේ නඩත්තු කරන දෙයක්. බැංකු ණය කියලා කියන්නේ මේ ව්‍යාපාරේ වත්කම් මූලනය කරන්න අපි ගත්ත වෙනත් පහසුකමක්. ඒකන්ද මේක වියදමක් නෙමෙයි. ණය පොලී කියන්නේ වියදමක්. ඊට පස්සේ ගෙවිය යුතු විදුලි ගාස්තු ඒ වගේම අපිට දුන් වට්ටම් තියෙනවා. ඒ වගේම වේතනය අපිට තියෙනවා. එහෙමනම් දැන් අපිට පිළිගන්න පුළුවන් ප්‍රකාශන දෙක මොනවද? දැන් අපි තෝරගන්න ඕන 1.4 අපි දැන් සූක්ෂම විදිහට බලමු මේ දෙකෙන් ඇත්තටම සුද්ධ වශයෙන් වියදමක ලක්ෂණ නැති දෙයක් අඩංගු වෙලාද කියලා. ණය පොලී කියන්නේ අනිවාර්යයෙන්ම වියදමක්. මොකද බැංකු ණයක් ගත්තොත් අපිට මූල්‍ය ආයතනයට පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ගෙවිය යුතු විදුලි ගාස්තු ඒ කියන්නේ ව්‍යාපාරික වියදමක් ගෙව්වත් නැතත් මෙතන ගෙවිය යුතු කියලා තියෙනවා. ගෙව්වත් නැතත් අපි ව්‍යාපාරික වියදමක් නම් ඒක වියදමක් විදිහට තමයි සලකන්නේ. ගෙව්වද නැද්ද කියන එක අපිට බලපාන්නේ නැහැ. ඒක නිසා විදුලි ගාස්තුත් ව්‍යාපාරික වියදමක්. දුන් වට්ටම් කියන එකත් පැහැදිලිවම වියදමක්. වේතනය කියලා කියන්නේ යම්කිසි සේවකයෙකුට දෙන වැටුප. ඒක නිසා මේකේ තියෙන මේ හතරම වියදම්. එතකොට මේ පළවෙනි එක දිහා බලමු. දුන් වට්ටම් කියන එක මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ඒක නිසා දුන් වට්ටම් කියන එක අවිවාදයෙන්ම වියදමක්. විදුලිය කියන්නේත් වියදමක්. මෙතනත් විදුලි ගාස්තු තියෙනවා මෙතනත් විදුලිය කියලා තියෙනවා. එහෙම නේද? ඉතින් අපි හිතමු මේක විදුලි ගාස්තුව තමයි මේ විදුලිය කියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ගෙන යාමේ කුලිය.
භාණ්ඩයක් මොන හරි අපි හිතමු ගණදෙනුකරුට අපි එක ප්‍රවාහනය කරලා දෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට වියදමක් දරන්න සිද්ධ වෙනවා නම් ඒක ව්‍යාපාරයේ විසින් දරනවා නම් ඒකත් වියදමක්. එතන මෙතන ගැනුම් කියලා තියෙනවා. දැන් බලන්න මෙතන ගැනුම් කියලා තිබ්බා අනිත් පැත්තෙන් මෙතන බඩු තොගේ කියලා තිබ්බා. එතන ඇත්තටම මේ ගැනුම් කියන එකත් විපතේ වියදමක්. එකත් වියදමක් බවට පත් වෙනවා. හැබැයි දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ 1.4යි දෙකම අපිට එක සමානව යනවා වියදම් විදිහට පේනවා. ඒක නිසා අපිට දැන් සිද්ධ වෙනවා කෝකද මෙතනින් බැහැර කරන්න කියලා. ඉතින් මේ වගේ බහුවර්ණ ප්‍රශ්නවලදී අපි වඩාත් නිවැරදි පිළිතුර තමයි අපිට තෝරන්න ඕනේ. ඉතින් එතෙන්දී අපි මෙන්න මේ ගැනුම් කියන එක ගැන පොඩ්ඩක් කල්පනා කරොත් අපි දන්නවා මේ මිලදී ගන්නා සියලුම භාණ්ඩ අපි කාලච්ඡේදයේදී වියදමක් විදිහට සලකන්නේ නැහැ. ඇයි සියලුම භාණ්ඩ ටික විකුණවුවා නම් ඒ මේ මුළු ප්‍රමාණයම වියදමක් බවට පත් වෙනවා. නමුත් ඒකෙන් කොටසක් ඉතුරු වුණොත් ඒක වියදමක් විදිහට ඒ කාලේ සලකන්නේ නැහැ. ඒක ලබන අවුරුද්දේ. අපි හිතමු අපි 2022 ගැන කතා කරන්නේ 2022 ගත්ත සියලු බඩු අපි 2022ෙම විකුණන්නේ නැහැ. ඒකෙන් කොටසක් යනවා ලබන අවුරුද්දට. එහෙමනම් ඒ ගැනුම් වලින් අපි යම් කිසි කොටසක් තොගයක් විදිහට ව්‍යාපාරයේ තියෙනවා. ඉතින් අපි දැක්කා භාණ්ඩ තොගේ කියන එක අපි ගණන් ගත්තේ නැහැ. එහෙමනම් මේ ගැනුම් වල කොටසක් භාණ්ඩ තොගේ කියලා තියෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගිය අවුරුද්දේ ඉතුරු වෙච්ච තොගෙන් කොටසක් මේ අවුරුද්දේ විකුණන්නත් පුළුවන්. ඒක නිසා මේ ගැනුම් කියන එක අපි ව්‍යාපාරික ඉතාමත් ප්‍රවේශමෙන් තමයි ගලපන්නේ. ඒක නිසා මේක ඕගොල්ලන්ට හරියටම දැනගන්න පුළුවන් ලබන අවුරුද්දේ 11 වසරේ අධ්‍යයනය කරනකොට අපි ලාභ සොයා ගැනීම කරනකොට මේක හරියටම දැනගන්න. ඒක නිසා අපි බැහැර කරන්නේ පළවෙනි පිළිතුර. එhmenan අපි තෝරගන්නවා හතරවෙනි පිළිතුර. නිවැරදි පිළිතුර විදිහට. හොඳයි. ප්‍රශ්න අංක 20. සඳුනි නවෝද්‍යාගේ ව්‍යාපාරයේ 2018 ජනවාරි මාසයේ පළවෙනි දිනට ගිණුම් කරන සමීකරණයේ පහත පරිදි විය. ව්‍යාපාරයේ වත්කම් 4,25,000යි හිමිකම් සහ වගකීම් 3,50,000ක් සහ 75,000ක් වශයෙන්. ඔයගොල්ලන්ට මේක නිවැරදිද කියලා ඕනනම් බලා ගන්න පුළුවන්. මේ දෙක එකතුව සමාන වෙන්න ඕන. මේ සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන එකතුවට 3,50,000යි 75,000යි එකතු කරායින් පස්සේ 4,25,000 ලැබෙන නිසා ගිණුම් කරන සමීකරණය නිවැරදිව පෙන්නලා තියෙනවා. එදින සිදු වූ ගණදෙනුවක් නිසා සමීකරණයේ පහත පරිදි විය. ජනවාරි මාසයේ පළවෙනි දින යම්කිසි ගණදෙනුවක් සිද්ධ වෙනවා. ගණදෙනුවක් සිද්ධ වෙනවා කියලා කියන්නේ මේ සමීකරණයේ තියෙන කිනම් හෝ ස්ථානයක වෙනසක් සිදු වෙනවා. අපිට හරියටම කියන්න බෑ ස්ථාන දෙකක වෙනසක් වෙනවා කියලා. ස්ථාන දෙකක වෙන්න පුළුවන්, තුනක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එක ස්ථානයක වෙන්නත් පුළුවන්. මොකද මේ වත්කම් හිමිකම් වගකීම් කියලා අපි පෙන්නන මේ මලු තුන ඇතුලේ විවිධාකාරයේ ගිණුම් තියෙනවා. විවිධාකාරයේ ගිණුම් තියෙන්න පුළුවන්. මම ඕනනම් උදාහරණයක් විදිහට කියන්නම්. වත්කම් කියන එක ඇතුලේ මුදල් ශේෂය තියෙන්න පුළුවන්. ඒ වගේම ස්ථාවර වත්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම ණය ගැතියෝ තියෙන්නත් පුළුවන්. එහෙමනම් වත්කම් කියලා කියන්නේ එක වර්ගයේ ගණදෙනුවක් නෙවෙයි. හැබැයි සමාන ගති ලක්ෂණ තියෙන ගණදෙනු ටිකක් තමයි ඒ මල්ලට අපි දාන්නේ. ඒක නිසා මේක ඇතුලේ වුණත් මේ වෙනස සිද්ධ වෙන්න පුළුවන්. ගණදෙනුවක් නිසා මේක ඇතුලේ වෙනසක් වෙන්න පුළුවන්. වත්කම් අඩු වෙලා වත්කම් වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ ඉලක්කම සමහර වෙලාවට වෙනස් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. වෙනස් නොවන අවස්ථාවක් කියන්න බලන්න. අපි හිතමු රුපියල් 10,000ක භාණ්ඩ අපි මිලදී ගන්නවා. රුපියල් 10,000ක භාණ්ඩ. එහෙම නේද? මම කිව්වේ භාණ්ඩ කියලා. භාණ්ඩ කීයද වටිනාකම? 10,000යි. එතන මොකද්ද සිද්ධ වෙන වෙනස? ගිණුම් කරන සමීකරණය ඇතුලේ. මොකද්ද වෙන්නේ? මුදල් අඩු වෙනවා කීයකින්ද? රුපියල්
10000කින්. ඊට පස්සේ භාණ්ඩ කීයකද එකතු වෙන්නේ? එකතු වෙනවා රුපියල් 10000ක. එහෙමනම් ගණදෙනුවක් සිද්ධ වුණා කියලා අවශ්‍යයෙන්ම මේ ගිණුම් කරන සමීකරණේ තියෙන අගයන් සමස්ත අගය වෙනස් වෙන්න ඕනද? වත්කම් කියන එක එහෙම වෙන්න ඕනේ නැහැ. හරි. අපිට නොපෙනෙන විදිහට මේ වත්කම් කියන එක ඇතුලේ තියෙන වර්ග දෙකක ගිණුම් වල මේ වෙනස සිද්ධ වෙලා සමස්ත එකතුව ඒ ගානෙම තියෙන්නත් පුළුවන්. ඒක නිසා මේක ඊටමත් පරිස්සමෙන් තේරුම් ගන්න ඕන දෙයක්. නමුත් අපිට මේ ගානේ දීලා තියෙන තොරතුරුත් එක්ක කියනවා එදින සිදු යම් ගණදෙනුවක් නිසා සමීකරණය පහත පරිදි වෙනස් වුණාලු. එහෙනම් වෙනස අපිට දැන් හොයා ගන්න පුළුවන්. මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? මේ වෙනස් වෙලා තියෙනවා තැන් දෙකක. මම ලකුණු කරන්න. මොකද්ද වෙනස් වෙලා තියෙන තැන් දෙක? මෙතන අගයත් වෙනස් වෙලා, මෙතන අගයත් වෙනස් වෙලා, මේ අගය එහෙමම තියෙනවා. බලන්න කීයකින්ද වෙනස් වෙලා තියෙන්නේ කියලා. මේක 25000කින් වැඩි වෙලා. ඒ විතරක් නෙමෙයි. මේකත් 25000කින් වැඩි වෙලා. ධන ලකුණ දාන්නේ මං ඒකයි. අපි එහෙනම් වෙනස හොයාගත්තා. ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? මේ ගණදෙනුව විය හැක්කේ අනුමාන කරන්නලු මොකද්ද මේ ගණදෙනුව කියලා. ඔන්න දැන් ගණදෙනුවේ ස්වභාවයන් 4ක් අපිට දෙනවා. දැන් ඕගොල්ලෝ තීරණය කරන්න ඕන මේ ගණදෙනුව කුමක්ද කියන එක. ගණදෙනුවේ ස්වභාවයත් එක්ක. පළවෙනි එක තමයි අයිතිකරු රුපියල් 25000ක් ගැනිලි සිදු කිරීම. ඒක හරියද? ගැනිලි සිදු කරොත් මොකද්ද සිද්ධ වෙන්නේ? අපි මොකද්ද කිව්වේ? භාණ්ඩ එහෙම නැත්නම් තොග ගත්තොත් එහෙම ඒකෙන් මොකද්ද වෙනවා කියලා කිව්වේ? හිමිකම පැත්තෙන් හිතන්න ගැනිලි කියලා කියන්නේ අයිතිකරුගේ ගෙදර අරන් යන දේවල්. එතකොට ඒක කොතනටද අදාළ වෙන්නේ? ගිණුම් කරන සමීකරණයේ වගකීම් වලට නෙමෙයි අදාළ වෙන්නේ හිමිකම් වලට. හිමිකම් වෙනස් කරගන්නවා. ව්‍යාපාරයෙන් භාණ්ඩ නැත්නම් මුදල් අරන් යනවා කියන්නේ එයාගේ හිමිකම අඩු වෙනවා. අඩු වෙනවා. ඔන්න මං කිව්වා. හිමිකම අඩු වෙනවා. එහෙම නේද? එයා මුදල් මුලින් දානවා ඊට පස්සේ ටිකක් ගෙදර අරන් යනවා. එතකොට එයාට කලින් තිබ්බ අයිතියම තියනවද? නැහැ. හිමිකම අඩු. දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? හිමිකම වැඩිවීමක් සිද්ධ වෙලා තියෙන නිසා අපි එහෙනම් මේක පිළිගන්නේ නැහැ අපි. අපි දෙවන ගණදෙනුව බලමු. දෙවෙනි ගණදෙනුව. 25000ක බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ණයක් ගන්නවා කියලා කියන්නේ මොකද්ද? වගකීමක් ඇති වෙනවා. වගකීම් වෙනස් වෙලා නැහැ මෙතන. කලිනුත් 75000යි දැනුත් 75000යි. එහෙමනම් අපි මේකත් අතහැරලා දාමු. මේකත් හරියන්නේ නැහැ. තුන්වෙනි ගණදෙනුවවත් හරියයිද කියලා බලමු. රුපියල් 25000ක බඩු තොගයක් 50000කට ණයට විකුණනවා. ණයට බලන්න ණයට විකුණන්නේ හරි. දැන් මොකද්ද වෙන්නේ? 25000ක තොගයක් 50000කට විකුණුවොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයට එක පැත්තකින් මේ විකුණනවා කියලා කියන්නේ 50000ක් එනවා කියලා කියන්නේ ව්‍යාපාරයට ආදායමක් ලැබෙනවා. ඒ ආදායම උපයන්න අපිට ගියේ වියදම අපි දන්නවා 25000ක් කියලා. එහෙම නේද? අපි ඉගෙන ගත්තා ගිණුම් කරන සංකල්පවලදී ගිණුම් කරන සංකල්ප 5ක් තියෙනවා කියලා. 5න් 3ක් ඔන්න ඕගොල්ලන්ට පේන්න තියෙනවා. වත්කම්, හිමිකම්, වගකීම්. පේන්නේ නැති දේ තමයි දෙක තමයි ආදායම් සහ වියදම්. ඔක්කොම ගිණුම් කරන සංකල්ප එහෙනම් 5ක් තියෙනවා. 1 2 3 4 5යි. හරි නේද? මේ ටිකට මොකද වෙන්නේ? ආදායමක් හම්බ වෙනවා වියදමක් දරනවා. ආදායම උපයන්න වියදමක් දරනවා. එතකොට මේකේ වෙනස මොකද්ද? අපි කිව්වා මතකද? අපි කිව්වා ලාභය කියලා. අයිතිකරුට ලැබෙන ප්‍රතිලාභය ඒක තමයි. අපි මොකද්ද කිව්වේ? ඒක කොතනටද ගලපනවා කියලා කිව්වේ?
මේක අරන් ඇවිල්ලා අපි ආපහු මෙතනට ගලපනවා කියලා කිව්වා ගිණුම් කරන සමීකරණේ. ඒක තමයි අපි කවදාවත් ගිණුම් කරන සමීකරණේ ආදායම් වියදම් කියන එකත් ආයේ පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැත්තේ ඔන්න ඔය මම කිව්ව කාරණේ හන්දා තමයි. ආදායම් ගිණුම් සහ වියදම් ගිණුම් වල වෙනස අපි ගේනවා එක්ක ලාභයක් විදිහට මේකට එකතු කරනවා එහෙම නැත්නම් අලාභයක් විදිහට එකතු කරනවා. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? 25000කට ගත්ත බඩු තොගයක්. එහෙමනම් මේ 25000 කියලා කියන්නේ මොකද්ද? බඩු තොගයක් ගන්න ගිය වියදම. එහෙනම් මෙන්න මේක. මේක තමයි මේ කියන්නේ 25000. මේ අවස්ථාවේදී 25000ක් වියදමක් යනවා. කීයකටද විකුණනවා කියන්නේ? 50000කට. එහෙමනම් මොකද්ද සිද්ධ වෙන්නේ? අපි 50000න් 25000 අඩු කරොත් අපිට ලාභයක් ලැබෙනවා මේ ගණදෙනුවෙන් රුපියල් 25000ක. ඒකට අපි කියනවා ලාභය කියලා. ඔන්න මම ලිව්වා ලාභය කියලා. මේ ලාභය ගෙනල්ලා අපි මෙන්න මෙතනට එකතු කරනවා. ඔන්න ඕක තමයි මේ කරලා තියෙන්නේ. මේ 25000 මෙතනට එකතු කරලා. එතකොට මේ වත්කම් මොකද මේ 4,25,4,50,000ක් වෙලා තියෙන්නේ. වත්කම් වලින් ඉවතට යන්නේ රුපියල් 25,000ක් වටිනා භාණ්ඩ. මෙන්න මම පෙන්නනවා. ඇතුළට එනවා කීයක්ද? ණයට තමයි විකුණලා තියෙන්නේ. ණයට විකුණුවායින් පස්සේ මොකද්ද ව්‍යාපාරයට එකතු වෙන්නේ? ණය ගැති. ණය ගැතියෝ කියලා වත්කමක් බිහි වෙනවා. කීයකින්ද? රුපියල් 50,000කින්. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? ණය ගැතියෝ කියලා 50,000ක් මෙතනට එකතු වෙනවා. මොකද මේ භාණ්ඩේ විකුණලා තින්නේ 50,000කට හන්දා. 50,000ක් සල්ලි ගෙනත් දෙන්න ඕන කවදා හරි. හරි. ඊට පස්සේ මේ භාණ්ඩවල පිරිවැය ඒකේ වියදම මේ භාණ්ඩ තොගයෙන් අඩු වෙනවා. හරි. එතනින් අඩු වෙනවා. 25000ක් අඩු වෙනවා. එහෙම නේද? එහෙම වෙලා මෙන්න මේ වෙනස තමයි මෙන්න මේ 25000 තමයි ධන 25000ක් ඉතුරු වෙනවා. ඒක තමයි මෙතනින් එකතු වෙලා තියෙන්නේ. ඒක තමයි 4,25,000ට තිබ්බ වත්කම් 4,50,000 උනේ. ඒත් සමගම හිමිකමේ වැඩිවීමකුත් සිද්ධ වෙනවා ලාභය නිසා. ඔන්න ඕක තමයි සිද්ධ වෙලා තියෙන ගණදෙනුව. එහෙමනම් අපිට හරියටම මේ ගණදෙනුව තීරණය කරන්න පුළුවන් මෙන්න මේක කියලා. මොකද්ද? නිවැරදි පිළිතුර තමයි මේ සිදු වෙලා තියෙන ගණදෙනුව වෙනත් කිසිම ගණදෙනුවක් නෙමෙයි මෙන්න මේ ගණදෙනුව. 25000ක බඩු තොගයක් 50000කට විකිණීම. හතරවෙනි එක වුණනම් අපි නිකමට කියවලා බලමු. 25000ක භාණ්ඩ වික්‍රමගෙන් ණයට ගැනීම. භාණ්ඩ ණයට ගත්තොත් එහෙම මොකද්ද සිද්ධ වෙන්නේ? හිමිකමේ වැඩිවීමක් නේ සිද්ධ වෙන්න ඕන එහෙමනම්. හිමිකමේ නෙමෙයි. වගකීම් වල ණයක් ගත්තා කියලා කියන්නේ වගකීම් ඉහළ යනවා. නමුත් මේ අවස්ථාවේදී වගකීම් වෙනස් වෙලා නැහැ. එහෙමනම් අපේ පිළිතුර අපි තහවුරු කරනවා. තුන්වන පිළිතුර 25000ක බඩු තොගයක් 50000ට ණයට විකිණීම. 21 වන ප්‍රශ්න. පහත ගණදෙනු අතුරින් හිමිකම අඩුවීමට බලපාන ගණදෙනුව කුමක්ද? අයිතිකරුගේ හිමිකම අඩු වෙන්න බලපාන හේතු කියන්න බලන්න. එකක් ඕගොල්ලෝ දන්නවා. අපි ඉස්සලා කතා කරා. මොකද්ද? ව්‍යාපාරයේ මුදල් එහෙම නැත්නම් භාණ්ඩ අපි ගෙදර අරන් යනවා. ගෙදර අරන් යනවා නම් හිමිකම අඩු වෙනවා. ඕගොල්ලෝ මම තවත් කාරණයක් කියන්නම්. ප්‍රායෝගික කාරණයක්. ව්‍යාපාරයේ තියෙන මුදල් භාවිතා කරලා ගෙදර තියෙන ලයිට් බිල ගෙවනවා. එහෙම නැත්නම් අම්මා බඩු ටිකක් කඩේකින් වෙන කඩේකින් ගන්නවා. ඒකට සල්ලි ගන්නේ ව්‍යාපාරයේ තියෙන ලාච්චිය. එවනම් පුද්ගලික වියදම් ව්‍යාපාරයේ වියදම් සල්ලි භාවිතා කරලා ගෙවනවා නම් ඒවත් හිමිකම අඩු වෙන්න බලපාන කාරණා. ඒකක සංකල්පය අනුව
ව්‍යාපාරයට අදාළ ගනුදෙනු පමණයි අපි ව්‍යාපාරයේ තුල තියාගන්න එක නිසා පුද්ගලික ගනුදෙනු වගේ දේවල් අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා සියල්ල අපි ව්‍යාපාරයෙන් ඉවත් කරලා අදාළ තැනට අපි ඒක ගලපලා දානවා. එහෙමනම් අයිතිකරු විසින් ගෙනියන දෙයක් නම් හිමිකමෙන් ඒක අපි අඩු කරලා පෙන්නනවා. එහෙමනම් හිමිකම අඩුවීමට බලපාන එකම කාරණය ඔන්න ඔය කියන කාරණා පමණක්ද නැහැ. තවත් දෙයක් මම ඔයගොල්ලන්ට පෙන්눔 කරා මෙන්න මෙතනදී. මේ අවස්ථාවේදී ලාභයක් ලැබුණේ වැරදිලාවත් කල්පනා කරන්න රුපියල් 25000කට ගත්ත භාණ්ඩ රුපියල් 15000කට විකුණුවා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? ඕකේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. හිමිකමට එකතු කළා වෙනුවට 15000ක් අඩු කරන්න සිද්ධ වෙනවා. මක් නිසාද යත් ව්‍යාපාරයේ විසින් සිදුවන අලාභ අවසානයේ අපි ගලපන්නේ හිමිකමට නිසා. ගිණුම් කරන සමීකරණය අනුව. එමනම් මේකෙන් කියනවා හිමිකම අඩුවීමට බලපාන ගණදෙනුව මොකක්ද කියලා අපිට හොයාගන්න කියලා. අයිතිකරු 5000ක අමතර ප්‍රාග්ධනයක් යෙදෙව්වොත් දැනට තියෙන ප්‍රාග්ධනය නිසා එයාට යම්කිසි අයිතියක් තියෙනවා. තවත් සල්ලි ටිකක් ගෙනල්ලා ව්‍යාපාරයට දානවා. එතකොට හිමිකරුගේ මේ අයිතිකරුගේ හිමිකම තවත් වැඩි වෙනවා රුපියල් කීයකින්ද? 5000කින්. එhmenan හිමිකම අඩුවීමට බලපාන ගණදෙනුවක් විදිහට අපිට මේක අපිට තෝරගන්න බෑ. අපි බලමු දෙවනි ගණදෙනුව. ලැබූ කොමිස් ආදායම. අපි කිව්වා ආදායම් හරි ලාභ හරි තියෙනවා නම් ඒවා හිමිකම වැඩි වීමට හේතු වෙනවා. ඒ වගේම වියදම් සහ අලාභ තියෙනවා නම් හිමිකම අඩු වීමට බලපානවා. එහෙනම් මෙතන මොකද්ද? කොමිස් ආදායමක් ලැබිලා තියෙනවා. එහෙමනම් හිමිකම වැඩි වෙන්න හේතු වෙන කාරණාවක්, ගණදෙනුවක්. එහෙමනම් හිමිකම අඩුවීමට බලපාන ගණදෙනුවක් විදිහට අපිට මේකත් පිළිගන්න බෑ. දැන් අපි බලමු තුන්වන ගණදෙනුව. රුපියල් 40000ක ණයක් ගෙවන්න තියෙන ණය හිමියෙකුට රුපියල් 10000කට වට්ටමකට යටත්ව මුදල් ගෙවනවා. ණය හිමියෙකුට ඇයි මුදල් ගෙවන්නේ? ණය හිමියගෙන් අපි භාණ්ඩ මිලදී අරන් තියෙන නිසා. ඒක නිසා වගකීමක් බිහි වෙනවා ගිණුම් කරන සමීකරණය. මෙන්න මෙතන. අපි ඉස්සෙල්ලා පෙන්නනවා. වගකීමක් මේ 75000 ඇතුලේ තියෙනවා කියමුකෝ අපි ණයට ගත්ත භාණ්ඩ ටික. එතකොට ඒ ණය ගෙවනවා නම් එහෙම ගත්ත ණයක් ගෙවනවා නම් ගිණුම් කරන සමීකරණේ කොතනද වෙනස් වෙන්නේ? මුදල් අපි ව්‍යාපාරයෙන් ඉවත් වෙන නිසා වත්කම් අඩු වෙනවා. වත්කම් අඩු වෙලා වගකීම් අඩු වෙනවා. එහෙමනම් හිමිකම් වලට බලපෑමක් නැහැ කියන එක ඕගොල්ලන්ට පැහැදිලි. ණය හිමියෙකුට 10%ක වට්ටමකට යටත්ව මුදල් ගෙව්වොත් හිමිකම අඩු වෙනවද? එම ගණදෙනුවෙන් හිමිකම අඩු වෙනවද? හිමිකම අඩුවීමට බලපාන ගණදෙනුවක් තමයි අපිට හොයන්න කියන්නේ. හරි? හැබැයි මෙතන අපිට ලැබෙන වට්ටමක් තියෙනවා. නමුත් ඒක 10%ක්. 10ක් කුඩා වට්ටමක් ලැබුණත් 40000ක ගණදෙනුවක් නිසා ඒ ගණදෙනුව ප්‍රධාන වශයෙන් වෙන්නේ 40000ක ණයක් පියවීම. ණයක් පියවීමේදී හිමිකම අඩුවීමට බලපාන්නේ නෑ ඒක. ඇයි අපිට මෙතන වට්ටමක් ලැබෙනවා. වට්ටමක් ලැබුණත් ඒකත් හිමිකම වැඩිවීමට බලපාන කාරණයක්. අපිට මෙතනින් ලැබෙන වාසිය රුපියල් 4000 ඒක හිමිකම වැඩිවීමට බලපාන කාරණයක්. නමුත් මෙතනදී අපිට කියන්නේ හිමිකම අඩුවීමට බලපාන ගණදෙනුව හොයන්න කියලා. එහෙමනම් අනිවාර්යයෙන්ම 4 වෙනි එක තමයි උත්තරේ වෙන්න ඕන. මොකද මේ පළවෙනි පිළිතුරු තුනෙන් එකක්වත් ගැලපුන්නේ නැහැ. එහෙමනම් අපේ උත්තරේ අනිවාර්යයෙන්ම 4 වෙනි උත්තරේ වෙන්න ඕන. හැබැයි අපිට නිකන් අන්ධ විදිහට මේ ඉරක් ගහලා මේක දාන්නත් බෑ. අපි බලමු මේක හරිද කියලා. 25000ක බැංකු ණය වාරිකය නැවත වතාවක් ණයක්. රුපියල් 5000ක පොලියක් සමග ගෙවීම. ණයක් ගෙවීම බලපානවද හිමිකමට?
නෑ. ඉස්සෙල්ලත් අපි ණය හිමියෙකුට ගෙවනකොටත් ඒක හිමිකමට බලපාන්නේ නෑ කියලා කිව්වා. හැබැයි මේ ණය වාරික ඇතුලේ රුපියල් 5000ක පොලියක් තියෙනවා. එහෙමනම් ඒ පොලිය කොහොමද ව්‍යාපාරය අපි ගණන් ගන්නේ? වියදමක් විදිහට. එහෙමනම් අපි කිව්වා වියදම් කියලා කියන්නේ අවසානයේ අපි කිව්වා ගලපන්නේ ගිණුම් කරන සමීකරණේ කොතනටද හිමිකමට. අර තින්නේ ආදායම් වියදම් ඔක්කොම මෙතනට ගලපන්නේ. ආදායම් ටිකත් මෙතනට ගලපන්නේ. එහෙමනම් මේක නිවැරදි. මොකද 5000ක පොලියක් ගෙවනවා කියලා කියන්නේ හිමිකම අඩුවීමට බලපාන කාරණයක් නිසා. හොඳයි. එහෙනම් අපි හතරවෙනි පිළිතුර අපි ඊටමත් විශ්වාසයෙන් යුතුව තහවුරු කරනවා. ව්‍යාපාරයේ සිදු වූ ගණදෙනුවකට අදාළ දිත්ත සටහන පහත දැක්වේ. ණය හිමි ගිණුම රුපියල් 16000ක් හර මුදල් ගිණුම 16000ක් බැර. අපි දන්නවා ණය හිමි කියලා කියන්නේ වගකීම් ගිණුමක්. වගකීම් ගිණුමක් අඩු වෙලා ඒ වගේම වත්කම් ගිණුමක් බැර වෙනවා. වත්කමකුත් අඩු වෙනවා. සිදු වී ඇති ගණදෙනුව මොකක්ද? 16000ක බඩු තොගයක් ණයට ගැනීම. ඒක පුළුවන්ද? ණයට ගත්තොත් මුදල් අඩු වෙන්න විදිහක් නැහැනේ. ඒක නිසා ඒක වැරදි. මේක අපි ඉවත් කරමු. ඒ වගේම 16000ක මුදලක් ණය හිමියන්ට ගෙවීම. ඒක අපිට සලකා බලන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අපිට විශ්වාසයි මොකද්ද වෙන්නේ? ණය හිමියෝ හර වෙනවා. හර වෙනවා කියලා කියන්නේ වගකීම් ගිණුමක් අඩු වෙනවා. ණයක් ගෙවුවොත් අපි 16000කින් ණය හිමියෝ අඩු වෙන්න ඕන. ඒක සිද්ධ වෙලා. ඒ වගේම මුදලුත් අඩු වෙලා. ඇයි 16000ක් ගෙවන්නේ මුදල් වලින්. ඒක හන්ද මුදලුත් ඉවත් වෙනවා. ඒක නිසා මුදල් බැර වෙනවා. එහෙමනම් අපිට මේක හරි උත්තරයක් විදිහට පෙන්වන්න පුළුවන්. අපි දැන් බලමු මේ උත්තර දෙකත් වැරදිද කියලා. 16000ක බඩු මුදලට ගැනීම. මුදල් අඩු වෙනවා. හැබැයි එකතු වෙන්නේ බඩු තොග. භාණ්ඩ තොග තමයි එකතු වෙන්නේ. එහෙමනම් ණය හිමියෝ වලට සම්බන්ධයක් නැහැනේ තොග කියන එක නේ. ණය හිමියෙක් බිහි වෙන්නේ නැහැ. මොකද බඩු සල්ලි දීලා අරගන්නේ. ඒක හන්දා වැරදි. අන්තිම එක 16000ක ණය හිමියන්ගෙන් මුදල් ලැබීම. ණය හිමියන්ගෙන් අපිට මුදල් ලැබෙනවද? අපි ණය හිමියන්ට ගෙවනවා විතරයි. ඒගොල්ලෝ අපිට සල්ලි දෙනවද? එහෙම වුණොත් ඒක අමුතු ගන් දෙනවා නේද? හන්දා ණය හිමියෝ අපිට මුදල් දෙන්නේ නැහැ. ඒක නිසා ඒකත් වැරදි. හරි. එහෙමනම් අපි තහවුරු කරමු මේ දෙවන විකල්පය හරි කියලා. ව්‍යාපාරයක් රුපියල් 8000ක් වරිපනම් බදු මුදලින් ගෙවීම සටහන් කිරීමට අදාළ කරගන්නා මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර සොයන්න. මොකද්ද? 8000ක් වරිපනම් බදු මුදලින් ගෙවීම. ඒකට අදාළ මූලාශ්‍ර ලියවිල්ල මොකද්ද? අපි දැන් මෙතනදී වරිපනම් බදු ගෙවනකොට අපි දන්නවා නගර සභාවෙන් අපිට කියනවා බදු මෙච්චරක් ගෙවන්න කියලා. හරි. එතකොට අපිට ඒකට තුණ්ඩුවක් ලැබෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි. එතකොට මේ මූලාශ්‍ර ලේඛනය කියලා කියන්නේ ඒක සාක්ෂියක් විදිහට අපිට පෙන්වන්න දෙයක්. ඉතින් බොහෝ විට අපි දන්නවා අපිට බද්දක් ගෙවන්න ඕන කියලා මොන හරි ලියුමක් හරි මොන හරි තමයි එන්නේ. හරි. එතකොට මේ ගෙවීම සටහන් කරගන්න අදාළ කරගන්නා මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත මොකක්ද කියලා තමයි අහන්නේ. මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත. එහෙම නේද? එහෙමනම් අපි බලමු පළවෙනි උත්තරය මොකක්ද කියලා. ගෙවීම් වවුචරය සහ මුදල් පොත මේ දෙපැත්තකින් පෙන්වන්නේ. මේ දෙකක් කියවනවානේ. මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත. ගෙවීම් වවුචරය භාවිතා කරනවලු මූලික පොත විදිහට මුදල් පොත. මේක මූලාශ්‍ර ලේඛනය. ඒක හරිද? ඒක හරියන්න පුළුවන්. දෙවෙනි එක තමයි මුදල් පොත මූලාශ්‍ර ලේඛනයක් නෙමෙයිනේ. මූලාශ්‍ර ලේඛනය කියලා කියන්නේ අර මුදල් පොතට ගන්න මුදල් පොත කියලා කියන්නේ මූලික සටහන් පොතක්. ඒ විදිහට තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ද්විත්ත කාර්යයක් ඉෂ්ට කරන මූලික සටහන් පොතක්. ගණදෙනුව මුලින්ම සටහන් වන.
එතකොට ගනුදෙනුව මුලින්ම සටහන් වෙන්නේ මූලාශ්‍ර ලේඛනයක් ආශ්‍රයෙන් අපි හොයාගන්න ගනුදෙනුවක් නිසා. නිසා මුදල් පොත මූලාශ්‍ර ලේඛනයක් නෙමෙයි. ඒක නිසා අපි මේක වැරදි මේ පිටතට වැරදි. ජර්නල් වවුචරය සහ මුදල් පොත. ජර්නල් වවුචරය සහ මුදල් පොත. හරි. හැබැයි අපි මොකද කරන්නේ මුදලින් ගෙවනවලු. ඒක නිසා අපිට ජර්නල් වවුචරයක් අවශ්‍ය වෙන්නේ නැහැ මුදලින් ගෙවන නිසා. හරි. ඊළඟට හතරවෙනි එක තමයි ගෙවීම් වවුචරය සහ සුළු මුදල් පොත. ගෙවීම් වවුචරය ඔව් ඒක හරියන්න පුළුවන්. සුළු මුදල් පොතෙන්ලු එක ගෙවලා තියෙනවා. එතන මේ පළවෙනි පිළිතුරත් හතරවෙනි පිළිතුරත් ටිකක් සමානයි. මොකද මේ ගෙවුම් වවුචරේ තියෙනවා මුදල් පොතේ තියෙනවා. ඒ තමයි මුදලින් ගෙවීම සටහන් කරන එක. මේ වරි පනම් බදු කියලා කියන්නේ නිතරම ගෙවන දෙයක් නෙමෙයිනේ. අවුරුද්දකට එක සැරයක්. ඒක නිසා අපි ඒක නිතර සිදු නොවන ගණදෙනුවක් නිසා අපි ඒක ප්‍රධාන මුදල් පොත හරහා තමයි අපි ඒක සිද්ධ කරන්නේ. ඒක නිසා අපේ පිළිතුර වන්නේ පළවෙනි එක. ගෙවීම් වවුචරය අපි භාවිතා කරනවා මේ කාටද මේ ගෙවීම කරන්න කියලා. ගෙවීම් වවුචරය තමයි අපි ලියන්නේ මේක වරි පනම් බදු කියලා. හරි. ඊළඟ ප්‍රශ්නය. ව්‍යාපාරයක සුළු මුදල් පොතක් පවත්වාගෙන යෑමේ වාසියක් වන්නේ පහසු ප්‍රශ්නයක්. ප්‍රධාන මුදල් පොතේ ගණදෙනු නිවැරදි බවට තහවුරු කරගත හැකි වීම. සුළු මුදල් පොතක් පවත්වාගෙන ගියා කියලා ප්‍රධාන මුදල් පොතේ ගණදෙනු නිවැරදි කියලා අපිට කියන්න පුළුවන්ද? ඒකේ වරදක් සිද්ධ වුණොත් ඒක මේකෙන් කැපෙනවද? නැහැ. ප්‍රධාන මුදල් භාරකරුගේ කාර්යභාරය අඩු කරගත හැකි වීම. අපි ඉගෙන ගත්තෙත් ඒක තමයි. අපි කිව්වා මේ හැමදාම සිද්ධ වෙන චූටි ගණදෙනු පොඩි වියදම් මුදල් පොත හරහා කරන්න ගියොත් එහෙම මෙයාගේ රාජකාරියත් සංකීර්ණ වෙනවා. මුදල් පොතත් අපිට අනවශ්‍ය විදිහට ගනුදෙනු ගොඩ ගැහිච්ච ලේඛනයක් වෙනවා. ඒක නිසා ඒ පහසු ඇති කරගන්න තමයි අපි චූටි වියදම් වෙනත් පුද්ගලයෙකුට ඒ වගකීම පවරලා අපි යම්කිසි මුදලක් දීලා අපි කියනවා ඒකට අග්‍රිමය කියලා ඒ ටික කරගෙන යන්න කියනවා. තුන්වෙනි පිළිතුර ව්‍යාපාරයේ සුළු මුදල් දැනගත හැකි වීම. නෑ. ඒකෙන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. සුළු මුදල් පොතක් පවත්වාගෙන යන්නේ සුළු මුදල් දැනගන්නද? පරමාර්ථය වෙනත් එකක්. සුළු මුදලෙන් කළ ගෙවීම ප්‍රතිපූර්ණය කළ හැකි වීම. කොහොමත් ප්‍රතිපූර්ණය කරන්නේ කිරීමේ අවශ්‍යතාවයක් තිබුණත් ඒ හන්දා නෙමෙයිනේ අපි මේ සුළු මුදල් පොතක් පවත්වාගෙන යෑමේ අරමුණ වන්නේ මේ ප්‍රධාන මුදල් භාරකරුගේ කාර්යභාරය අඩු කිරීම සහ ඔහුට සංකීර්ණ දේවල් ගැන බලා ගන්න දීලා මුදල් පොත සරල කරගෙන යාම තමයි අපේ අරමුණ වන්නේ. සදීපනීගේ ව්‍යාපාරයේ 2018 3.31 වන දිනට තුලනය කරන ලද බැංකු ගිණුමේ ශේෂය රුපියල් 14000ක බැර ශේෂයක්. මේ සදීපනීගේ ව්‍යාපාරයට බැංකු ගිණුමේ ශේෂය බැර ශේෂයක්. කොහෙද? ඔන්න දැන් මේ ශේෂය තියෙන්නේ කොතනද කියලා ඉස්සලම ගානේ තොරතුරු අනුව තීරණය කරන්න. ව්‍යාපාරයේ බැංකු ගිණුම. මොකද බැංකු ගිණුමක් කිව්වෙන් පස්සේ අපි දන්නවා බැංකුවේ තියෙන ගිණුමකුත් තියෙනවා. ඒකෙන්නේ අපිට බැංකු ප්‍රකාශනයක් කියවන්නේ. මෙතන කතා කරන්නේ බැංකුව ඇතුලේ තියෙන ගිණුම දිහා නෙමෙයි අපේ ව්‍යාපාරයේ අපි ගණදෙනු සටහන් කරන ලෙජර් ගිණුම ගැන කතා කරන්නේ. එhmenan මේ ශේෂය බැර ශේෂයක් වුණාලු. මොකද්ද වෙලා තියෙන්නේ? ශේෂය බැර ශේෂයක් වුණාලු. හරි. එතන මේ බැර ශේෂයක් වීම මොකද්ද කියලා අහන්නේ. වගකීමක්ලු, වත්කමක්ලු, ආදායමක්ලු, වියදමක්ලු. මුදල් පොතේ තියෙන ශේෂය මුදල් පොත කියන්නේ වත්කම් ගිණුමක් ස්වභාවයෙන්. ඒක නිසා ඒකේ තියෙන දේවල් අපි ආදායම් කියලා ගණන් ගන්නෙ නැහැ. මුදල් ලැබීම් සහ ගෙවීම් තමයි මුදල් පොතේ පෙන්වන්නේ. ආදායම් තියෙනවා නම් ඒක අපි ගිණුම්ගත කරන්නේ වෙනමම ආදායම් ගිණුමක. වියදම ගිණුම්ගත කරන්නේ මේකේ දිත්ත සටහනේ අනිත් සටහන වියදම. ඒක නිසා මේ මුදල් පොතේ පෙන්වන්නේ ලැබෙන දේවල් සහ ගෙවන පැත්ත. ලැබීම් හර පැත්ත, ගෙවීම් බැර පැත්ත. එහෙමනම් මේ පිළිතුරු දෙකම අපි බාර ගන්නෑ. වත්කමකුත් නෙමෙයි. එහෙමනම් අපේ පිළිතුර
අනිවාර්යෙන්ම වගකීමක්. වගකීමක්. ඇයි වගකීමක් කියලා අපි කියන්නේ? බැංකු ගිණුමේ සාමාන්‍යයෙන් තියෙන හරශේෂයක්. අපිට බැංකුව ඇතැම් අවස්ථාවල අවස්ථාවක් දෙනවා වැඩිපුර මුදල් ගෙවන්න. ඒකට අපි කියන්නේ බැංකු අයිරාවක් කියලා. එහෙම වුණොත් ව්‍යාපාරයේ බැංකුවට ණයක් ඇතිවන තත්ත්වයක් ඇති වෙනවා. බැංකුව ව්‍යාපාරයෙන් తాවකාලිකව අය කරගන්න ඕන මුදලක්. එතකොට ඒක තමයි බැරශේෂයක් විදිහට පෙන්නන්නේ. බැරශේෂයක් තිබ්බොත් ඒක අපි කියන්නේ අයිරාවක් කියලා. අයිරාව කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් වගකීමක්, බැංකුව පැත්තෙන් නම් ඒගොල්ලන්ට ලැබෙන්න තියෙන දෙයක් නිසා බැංකුව පැත්තෙන් ඒක වත්කමක් බවට පත් වෙනවා. 26 වෙනි ප්‍රශ්නය. අංජලිගේ ව්‍යාපාරයේ විසින් රුපියල් 30000ක බඩු තොගයක් රුවිනිට ණයට විකුණු අතර රුවිනි විසින් එම මුදල 10%ක වට්ටමකට යටත්ව අංජලීට ගෙවා දමන ලදී. මොකද්ද වෙලා තියෙන්නේ? අංජලි ඉස්සලම භාණ්ඩ තොගයක් විකුණනවා රුවිනිට. ඊට පස්සේ රුවිනි කරන්නේ ඒ 30000 ණය ගෙවනවා. 10%ක වට්ටමකුත් රුවිනිට හම්බ වෙනවා. රුවිනිට වාසියක්. එවනම් රුවිනිගේ ව්‍යාපාරයේ මෙම ගණදෙනුව සටහන් කරන මූලික පොත හා වට්ටම් සටහන් කිරීම පිළිබඳ නිවැරදි ප්‍රකාශය. ඔන්න දැන් පටලව ගන්න නම් එපා. ඇයි ඉස්සල්ලාම භාණ්ඩ විකුණන්නේ අංජලි. අංජලිගේ ව්‍යාපාරය තමයි ඉස්සල්ලාම කියවෙන්නේ. හැබැයි රුවිනිටත් ව්‍යාපාරයක් තියෙනවා. ඒක නිසා රුවිනි මොකද කරන්නේ 10%ක වට්ටමක් ලබාගෙන අංජලිට මේක ගෙවලා දානවා. එහෙනම් රුවිනිගේ ව්‍යාපාරය මෙතන කියන්නේ රුවිනිගේ ව්‍යාපාරයේ මෙම ගණදෙනුව සටහන් කරන මූලික පොත හා වට්ටම් සටහන් කිරීම පිළිබඳ නිවැරදි ප්‍රකාශය. රුවිනිගේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් තමයි අපිට අහන්නේ. එයා මේ ගෙවන ගෙවීම අංජලිට ගෙවන ගෙවීම මේ ගණදෙනුව සටහන් කරන මූලික පොත හා වට්ටම් සටහන් කිරීම පිළිබඳ නිවැරදි. ඒ කියන්නේ මේ ඉස්සලම වෙන්නේ මෙයා ණයට ගන්නවා නිරුවිනි අරයාගෙන්. හරි? ණයට ගන්න එක කොතනද එයා පෙන්වන්නේ? ණයට භාණ්ඩ ගන්නවා නම් ඒක ගැනුම් ජර්නලයේ තමයි යන්නේ. ගැනුම් ජර්නලයේ. එහෙනම් මේක හරි. ඊට පස්සේ එයාට ලැබෙන වට්ටම් එයාට වාසියක් රුවිනිට ඒක ආදායමක්. රුවිනිගේ ව්‍යාපාරයේ පැත්තෙන් ආදායමක්. මෙයාගේ ව්‍යාපාරයේ පැත්තෙන් වියදමක්. නමුත් අපි දැන් කතා කරන්නේ රුවිනිගේ ව්‍යාපාරය ගැන. ඒක නිසා තමයි අපි පළවෙනි පිළිතුර හරි කියලා අපි ඉස්සල්ලාම අපිට පේනවා. නමුත් අපි අනිත් ටිකත් බලමු මොනවද කියන්නේ කියලා. රුවිනිගේ ව්‍යාපාරයේ විකුණුම් ජර්නලයට මේක එන්න විදියක් නැහැ නේ. මොකද භාණ්ඩ විකුණුවේ අංජලි. රුවිනි භාණ්ඩ කාටවත් විකුණලා නැහැ තාම. ඒක නිසා දෙවෙනි පිළිතුර වැරදි. රුවිනිගේ ගැනුම් ජර්නලය කියනක ඔන්න හරි. ගැනුම් ජර්නලය කියනක හරි වුණත් අංජලිට ලැබූ වට්ටම් අංජලිට නෙමෙයිනේ වට්ටම් ලැබුණේ. අංජලිට වියදමක්. එයා වට්ටමක් දීලා 30000ට වඩා අඩු මුදලක් එයාට හම්බුනේ. 27000 එයාට හම්බුනේ. අංජලිට වට්ටම් වියදමක්. ඒක හන්ද මේක මේ කොටස නිසා මේ පිළිතුර අපිට බාර ගන්න බැරි වෙනවා. විකුණුම් ජර්නලය අදාළ වන්නේත් නැහැ. මොකද රුවිනි මේක විකුණවුවගේ දෙයක් කියලා නැහැ. තවත් කෙනෙකුට ණයට විකුණලා තියනවාද රුවිනි මෙතන මේ ගානේ එහෙම තොරතුරක් අපිට නැහැ. ඒක නිසා අපි තහවුරු කරනවා පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට. ව්‍යාපාරයක් ණය හිමියෙකුට චෙක්පතකින් මුදල් ගෙවීම සටහන් කිරීමට අදාළ වන මූලික පොත. ණය හිමියෙකුට චෙක්පතක් මාර්ගයෙන් ගෙවනවා ව්‍යාපාරයක්. එහෙනම් මේ ගෙවීම සටහන් වන මූලික පොත. චෙක්පත් ගණදෙනු අපි කොතනින්ද සිද්ධ කරන්නේ? අපි දන්නවා ඒක ව්‍යාපාරේ මුදල් පොතද බැංකු ගිණුමද? චෙක්පත් ගණදෙනු අපි කරන්නේ ව්‍යාපාරේ බැංකු ගිණුමෙන්. හරි? ඒක නිසා අපෙන් දැන් දෙකක් අහනවා සටහන් කිරීමට අදාළ වන නැහැ. සටහන් කිරීමට අදාළ වන මූලික පොත මොකක්ද කියලා අහන්නේ. එහෙනම් අපි දන්නවා මූලික පොත බැංකු ගිණුම. වවුචර් එක කියන්නේ මූලාශ්‍ර ලේඛනයක්. පිළිපත කියලා කියන්නේත් මූලාශ්‍ර ලේඛනයක්. ඒ කියන්නේ මූලාශ්‍ර සාක්ෂියක් ඒක. ඉන්වොයිස් වගේ දේවල්. ඒක හන්දා මූලාශ්‍ර ලේඛන කියන්නේ
ඊට වඩා අපෙන් අහන්නේ මූලික පොත්පත් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මුදල් ගිණුම සහ බැංකු ගිණුම කියන්නේ මූලික පොත්පත් දෙකක්. ඒිනුත් මේ චෙක්පත් ගනුදෙනුව බැංකු ගිණුම. 28 වෙනි ප්‍රශ්නය. කසුනි චේතනාගේ ව්‍යාපාරයේ 2017 වර්ෂයේ තොරතුරු කීපයක් පහත දැක්වේ. 2017 ජනවාරි මාසයේ පළවෙනි දින ප්‍රාග්ධනයේ ලක්ෂ 3යි. ආදායම ලක්ෂ 1.40යි. වියදම් 60000යි. අතිරේක ප්‍රාග්ධනය යොදවනවා 80000ක්. මොකක්ද අහන්නේ? 2017 12:31 වෙනි දිනට අයිතිකරුගේ හිමිකම ගණනය කරන්නලු. හිමිකම 2017 12:31. එහෙම නේද? අපි ගණනය කරලා බලමු හිමීට. ආරම්භක ප්‍රාග්ධනයේ තිබ්බ මොනවද මේ සිදුවෙන ගණදෙන? ආරම්භක ප්‍රාග්ධනය මේ වගේ දේවල් ඔයගලන්ට ඕනනම් කටු වැඩ කරන්න පුළුවන්. ආරම්භක ප්‍රාග්ධනය කීයද? එතනින් තමයි පටන් ගන්න. 3 ලක්ෂයයි. 3 ලක්ෂයයි. ආදායමක් ලැබුණොත් ආදායම් සහ වියදම් ඒ දෙකේ වෙනස කීයක්ද? 1,40,000යි 60,000යි. කීයක්ද? ලාභයක් එනවා කීයක්ද? මම ඒක තමයි ලාභය කියලා කියන්නම්. 80,000ක ලාභයක්. නේද? එහෙමනම් එකතු කරනවා ලාභය. මොකද අපි දන්නවා හිමිකමට තමයි මේ අපි දැන් හිමිකම තමයි හොයන්නේ. කවදාටද? 2017 12:31 31 හිමිකම තමයි අපි බලන්නේ. හිමිකම් 12:31 දිනට දෙදස් දාහතේ 12:31 දිනට හිමිකම. ඒකනේ අපි මේ හොයන්නේ. හිමිකම. අපි එක පටන් ගන්න ආරම්භක ප්‍රාග්ධනය කියලා කියන්නේ අයිතිකරුට අයිති දෙයක් නිසා ලක්ෂ 3න් පටන් ගන්නවා. ලාභයක් එකතු වෙනවා 80000ක. හරි. 3,80,000යි. දැන් හිමිකම වැඩි වෙනවා 3,80,000ක් දක්වා. අපි දැන් මේක හරි මේකත් හරි. අතිරේක ප්‍රාග්ධනය ආයි අලුතෙන් ප්‍රාග්ධනය ගේනවා. එතකොට හිමිකමට මොකද්ද වෙන්නේ? මොකද්ද දිත්ත සටහන? මුදල් පොතට හර වෙනවා රුපියල් 80000ක්. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා 80000ක්. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා කියලා කියන්නේ හිමිකම වැඩි වෙනවා. එහෙමනම් කීයක්ද? 80000යි. එහෙමනම් මෙන්න මේක තමයි අපේ අවසාන හිමිකම බවට පත් වෙන්නේ. ඉතිරි එකයි 4යි. 4,60,000යි. දැන් බලන්න 4,60,000 හම්බෙන පිළිතුරක් තියනවාද කියලා අපිට ලැබෙනවා පිළිතුරක්. දෙවන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. 3,80,000යි ආපහු 4,60,000යි. හිමිකම අතිරේක ප්‍රාග්ධනයේ යෙදවීම. ඊළඟ ගාන. පහත දී ඇති වගන්ති අතුරෙන් සාවද්‍ය වගන්තිය තෝරන්න. සාවද්‍ය කියලා කියන්නේ මොකද්ද? වැරදි ප්‍රකාශය. සාවද්‍ය එක තමයි කියන්නේ. මුදල් පොත් වල ගණදෙනු සටහන් කරන්නේ මූලාශ්‍ර ලේඛන උපයෝගී කර ගනිමිනි. මූලික පොත්වල ගණදෙනු සටහන් කරන්නේ මූලාශ්‍ර ලේඛන උපයෝගී කර ගනිමින්. ඒක ඇත්ත. බැංකු ගෙනුම් පිළියෙල කිරීමේදී බැංකු ප්‍රකාශයේ පිළිපත මූලාශ්‍ර ලේඛන ලෙස භාවිතා කළ හැක. ඒකත් අපි පිළිගන්නවා. බැංකු ගිණුමේ සාක්ෂි අඩංගු මූලාශ්‍ර ලේඛන තමයි මේ බැංකු ප්‍රකාශයේ බැංකුවෙන් ලැබෙන පිළිපත චෙක් පතක් ඩිපොසිට් කරනකොට අපිට ඒකේ තියෙන අර චෙක් පොතේ තියෙන අර චූටි කොළ කෑල්ල මූලාශ්‍ර ලේඛන ලෙස භාවිතා කරන්න පුළුවන්.
තුන්වෙනි එක මූලික සටහන් පොත් පිළියෙල කරන්නේ ගිණුම් පිළියෙල කිරීම වෙනුවටය. ඒ මොකක්ද? මූලික සටහන් පොත්පත් පිළියෙල කරන්නේ ගිණුම් පිළියෙල කිරීම වෙනුවටය. අන්න වැරද්ද අපිට අහු වෙනවා. මූලික සටහන් පොත්පත් කියලා කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලියේ අර පියවරෙන් පියවර යන එකේ කොටසක්. ඊළඟට අපි යන්නේ මොනවද මේ ගිණුම් මූලික සටහන් පොත්පත් පිළියෙල කරලා ඊළඟට අපි ලෙජර් ගිණුම් තියනවා. ලෙජර් ගිණුම් තියලා තමයි අපි මූල ප්‍රකාශන හදන්නේ ශේෂ පිරික්සුම හැදුවයින් පස්සේ. එhmenan මූලික සටහන් පොත්පත් පිළියෙල කරා කියලා මේ ගිණුම් පිළියෙල කරන්න ඕනේ නැද්ද? වෙනුවට කියලා කියන්නේ වැරදි. මූලාශ්‍ර ලේඛන පිළිගත හැකි වන්නේ ඒ වගේ යුතු නිලධාරියෙකු අනුමත කළ විටය. ඒකත් ඇත්ත. එhmenan අපි පිළිතුර 3 වෙන පිළිතුර. 30 වන ප්‍රශ්නේ. ව්‍යාපාරික දුන්වට්ටම් ගිණුම් ගත කිරීමට අදාළ ද්විත්ව සටහන වන්නේ දුන්වට්ටම් කියලා කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් වියදමක්. මොකද ණය හිමියෝ විසින් මුදල් ගෙවීමේදී ඒගොල්ලන්ට දෙන ඩිස්කවුන්ට් එකක්. එතකොට ණය හිමියාගේ පැත්තෙන් එයාට ඒක වාසියක්. ව්‍යාපාරයේ පැත්තෙන් අපිට ඒක වියදමක්. ඔයගොල්ලන්ට මතක ඇති අපි දුන්වට්ටම් අපි ගිණුම් ගත කරන හැටි. මුදල් පොතේ වට්ටම් තීරුවේ අපි අර සිහිවටන තීරුවේ අපි මොකද කරන්නේ? දුන්න වට්ටම හඳුනගෙන ඒක අවසාන වශයෙන් අපි ලෙජර් ගිණුමේ දුන් වට්ටම් කියන වියදම් ගිණුමට මාරු කරලා දානවා. එහෙමනම් ද්විත්ව සටහන තමයි දුන් වට්ටම් ගිණුම් ගත කිරීමට අදාළ ද්විත්ව සටහන වන්නේ මුදල් ගිණුම හර වැරදි, බැංකු ගිණුම හර වැරදි, දුන් වට්ටම් ගිණුම කියන එක හර කියන එක හරි, ණය ගැති ගිණුම බැර. මොකද මේ එයා ණය ගැතියා මුදල් ගෙවන්නේ අඩු ප්‍රමාණයක්. අපි හිතමු 10000ක් කියලා 10000ක් ණයෙන් නිදහස් වෙන්න එයා 9000යි ගෙවන්නේ. එතකොට මේ 9000ත් එයාගේ ගිණුම බැර වෙන්න ඕන. මෙයාට දෙන වට්ටමත් එයාගේ ගිණුම බැර වෙන්න ඕන. මොකද එයා 10000කින්ම අපි එයාගේ ණය ගැතිභාවය අඩු කරන්න ඕන හන්දා. එhmenan අර 9000 ගිහිල්ලා හර වෙනවා මුදල් පොතට, 1000 ගිහිල්ලා හර වෙනවා දුන් වට්ටම් කියන වියදම් ගිණුමට. එහෙනම් මෙන්න නිවැරදි පිළිතුර. අවසාන පිළිතුර ණය ගැති ගිණුම හර දුන් වට්ටම් ගිණුම බැර. ණය ගැතියෙක් මුදල් ගෙවනකොට ආපහු ණය ගැතිභාවය ඇයි වැඩි කරන්නේ? අපි හර කරනවා කියලා කියන්නේ තවත් ණය වැඩි වෙනවා යාගේ. ඒක කිසිසේත්ම අපිට පිළිගන්න බෑ. 31 වන ප්‍රශ්නය. සවින්දි විදුසාගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමේ වටිනාකම රුපියල් 4000යි. 2018 3.1 වන දින සුළු මුදල් බාරකරු අතර රුපියල් 400ක් ඉතිරි වෙලා තියෙනවා. මාසේ පළවෙනි දවසේ 400ක් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ 2018 3.31 වන දින සුළු මුදල් වියදම් පහත දැක්කේ. 3.31 වන දින. එහෙම නේද? බලන්න මේ දින ටික දිහා. ඉස්සෙල්ලා මොකක්ද වෙන්නේ? සුළු මුදල් අග්‍රිමේ රුපියල් 4000යි 3.1 රුපියල් 400ක් එයාගේ අතේ තියෙනවා. ඒ වගේම ඉතිරි වෙලා තියෙනවා. 3.31 කියන්නේ මේ මාසේ අන්තිම දවසේ සුළු මුදල් වියදම් ටික. ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? 2018 4.1 වන දින ප්‍රතිපූර්ණය කළ යුතු මුදල් ප්‍රමාණය. හරි. දැන් මේ 3.1 වන දින තියෙන අපිට මේ රුපියල් 400 අපිට තරම් වැදගත්කමක් නැහැ. අපි දන්නවා 4.1 දින ප්‍රතිපූර්ණය කරනවා කියන එකේ තේරුම මොකද්ද? ආපහු ප්‍රධාන මුදල් බාරකරුගෙන් අපි මුදල් කීයක් ඉල්ලනවද කියන එක. එතකොට ඒ ඉල්ලන මුදල් ප්‍රමාණය තීරණය වන්නේ කොහොමද? ඉල්ලන මුදල් ප්‍රමාණය තීරණය වන්නේ කොහොමද? ඒක තීරණය වන්නේ මෙන්න මේකින්. මොකද්ද? අග්‍රිමයේ වටිනාකම. අග්‍රිමය කීයද? රුපියල් 4000යි. ඒකට අපි ඒකෙන් අඩු කරන්න ඕන අත ඉතිරි මුදල. අත ඉතිරි මුදල. එහෙම නැත්නම් අග්‍රිමයේ වටිනාකමෙන් අපි බලනවා කීයක් වියදම් කරාද කියලා. වියදම් කළ මුදල. මෙන්න මේ මුදල තමයි අපිට ඊළඟ සැරේ ඉල්ලන්න පුළුවන් වෙන්නේ. අපි මොකද කරන්නේ? අපි මේවට අදාළ වවුචර් පත් ඒ ටිකත් එක්ක සාක්ෂි විදිහට අපි මෙච්චර වියදමක් අපි කළා කියලා අපි ඒ ගාන තමයි ප්‍රධාන මුදල් බාරකරුගෙන් අපි ඉල්ලන්නේ.
කීයක්ද එතකොට වියදම් කරලා තියෙන්නේ 1200යි 1800යි 2900යි 3600යි 3600යි. එහෙමනම් අපි වියදම් කළ වවුචර් ටික දැන් අපි ගාව තියෙනවා. ඒකේ වියදම් කළ වියදමත් අපි හොයාගෙන තියෙනවා රුපියල් 3600ක් කියලා. එතකොට වියදම් කළ මුදල රුපියල් 3600යි. එහෙමනම් අපි ප්‍රතිපූරණය කරන වටිනාකම ඊළඟ සැරේ දැන් අහන්නේ ඊළඟ ප්‍රතිපූරණ අගය සමානයි රුපියල් 3600. මේක තමයි පිළිතුර. එහෙමනම් අපිට ලැබෙන පිළිතුරු මොනවද? 600යි 3400යි 3600යි 4000යි. මොකද 4000ම අපිට ඉල්ලන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවා රුපියල් 400ක් ඉතුරු වෙලා තියෙනවා. කොහොමද අපි ඉතිරි මුදල හොයන්නේ? ඉතිරි මුදල අපි හොයන්නේ කොහොමද? අග්‍රිමය 4000ක් කියලා අපි දන්නවා. වියදම් කරනවා 3600ක්. එහෙමනම් ඉතිරි මුදල කීයද? රුපියල් 400යි. රුපියල් 400ක් ඉතිරි. එතකොට අපි 400ද ඉල්ලන්නේ නැහැ. 400ක් මුදල් සල්ලි තියෙන නිසා අපි ඉල්ලන්නේ රුපියල් 3600ක්. මේ 3600 එනවත් එක්කම ආපහු අග්‍රිමේ වටිනාකමට සුළු මුදල් ප්‍රමාණය ඉහළ යනවා. එhmenan පිළිතුර තමයි රුපියල් 3600. 32 වෙනි ප්‍රශ්නේ. ශේෂ පිරික්සුමක සාමාන්‍යයෙන් හරපැත්තේ සඳහන් වන ගිණුම් ශේෂ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. ශේෂ පිරික්සුම මතකද? ශේෂ පිරික්සුමට අපි මේ ගණදෙනු ගිණුම් තොරතුරු ටික අපි කොහෙන්ද ගේන්නේ? ලෙජරේ තියෙන සියලුම ගිණුම් අපි යම්කිසි දවසකට අපි ඒවා පියවලා අපි ශේෂ ටික හඳුන ගන්නවා. ඒ ශේෂ ටික තමයි අපි ශේෂ පිරික්සුම කියන ලේඛනයට අරන් එන්නේ. හර ශේෂයක් තියෙනවා නම් ශේෂ පිරික්සුමේ හර පැත්තේ පෙන්නනවා. බැර ශේෂයක් තියෙනවා නම් ශේෂ පිරික්සුමේ බැර පැත්තේ පෙන්නනවා. අවසානයේදී මේ හර ශේෂ සියල්ල එකතු කරලා බැර ශේෂ සියල්ල එකතු කරලා ඒ එකතු දෙක සංසන්දනය කරොත් ඒක සමාන වෙන්න ඕන. ඇයි ඒ? ද්විත්ව සටහන් න්‍යාය අනුව සෑම ගණදෙනුවක්ම ගිණුම් දෙකක සටහන් වන ඒ රීතියත් එක්ක තමයි එහෙම වෙන්නේ. එhmenan අපිට දැන් කියන්නේ මේ හර පැත්තේ විතරක් සටහන් වන ගිණුම් කොටාසයක් තියනවලු. ඒ පිළිතුර තෝරන්න කියලා. ප්‍රාග්ධන ගිණුම බැරශේෂයක් වැරදි පිළිතුර. හර ශේෂ පමණයි අහන්නේ. වත්කම් ගිණුම හර, වියදම් ගිණුම හර, ගැන්ලි ගිණුම හර. ඒක හරි වගේ අපිට පේනවා. අපි ඔහොම තියාගමු. මේක හරි. වගකීම් කියලා කියන්නේ බැරශේෂයක් තියෙන දෙයක්. වගකීම් ගිණුමක සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ බැරශේෂයක්. ඒක නිසා මේකත් වැරදි. එකක් හරි දැක්කොත් ටක් ගාලා ඒක වැරදි කියලා තීරණය කරන්න. වත්කම් ගිණුම මෙන්න මේකෙත් වගකීම් තියෙනවා. ඒක නිසා මේකත් වැරදි. එhmenan අපි තහවුරු කරනවා පිළිතුර කීයද? දෙවන පිළිතුර. පහත දැක්වෙන්නේ ගිණුම් කරන්නේ සිදු වූ වරදක් නිවැරදි කිරීමට තබා ඇති ද්විත්ව සටහනයි. ගිණුම් කරන දෝෂ නිවැරදි කිරීම අපි ඉගෙන ගත්තා. ගිණුම් කරන දෝෂ නිවැරදි කරනකොට අපි පොදු ජර්නලය හරහා අපි ද්විත්ව සටහන් තියෙනවා. පොදු ජර්නලය තමයි ඒක. ඒ පිළිබඳ විස්තර අපි සටහන් කරන්නේ. මූලාශ්‍ර ලේඛනයේ විදිහට අපි ජර්නල් වවුචරයක් දානවා. ඒ වගේම මූලික සටහන් පොත තමයි පොදු ජර්නලය. වැරදි නිවැරදි කිරීම. මේ ඒ වගේ සටහනක් තමයි පෙන්නලා තියෙන්නේ. පරිගණක ගිණුම අපි හර කරනවා 140කින් 140000කින් අලුත් වැඩියා ගිණුම බැර කරනවා 140000කින්. වරදක් නිවැරදි කරන්න පරිගණක අලුත් වැඩියා ගිණුම 144000ක් බැර කරනවා. පරිගණක ගිණුමට තමයි ඒක ගිහිල්ලා අපි දාන්නේ 144000ක් හර කිරීම. ඒ කියන්නේ පරිගණක
අලුත් වැඩියා ගිණුම කියලා කියන්නේ මොකද්ද? වියදම් ගණේ ගිණුමක්. සාමාන්‍යයෙන් ඒකට අපි ගෙවීම් මුදල් පොත හෝ බැංකු ගිණුම බැර කරලා අපි මේ අලුත් වැඩියා කියන වියදම් ගිණුම හර කිරීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ. ඒක වැරදි කියලා හොයාගත්ත නිසා එම ගිණුම රුපියල් 1,40,000කින් බැර කරනවා. බැර කරලා හර සටහන කොතනටද දාන්නේ ගිහිල්ලා? පරිගණක ගිණුමට දාන්නේ. එහෙනම් මේක අපි කොහොමද තේරුම් ගන්නෙ? පරිගණක ගිණුමට හර කළ යුතු රුපියල් 1,40,000ක් මීට ඉස්සෙල්ලා මොකද කරලා තියෙන්නේ? පරිගණක අලුත් වැඩියා ගිණුම ඒකට හර කරලා. ඒක නිසා ඒක නිවැරදි කරන්න ඕන හන්දා තමයි ඒ වැරදියට බැර කරපු පරිගණක අලුත් වැඩියා ගිණුම ඒකින් ඒක බැර කරලා අපි පරිගණක ගිණුමට ඒ 1,40,000 හර කරනවා. නිවැරදි කිරීමේ ගිණුම. ඒක නිසා මේ වරද මොකද්ද? මම දැන් කිව්වා ඒ වරද මොකද්ද කියලා. අපි දැන් බලමු ඒක කොතනින්ද හම්බෙන්නේ කියලා. 1,40,000ක පරිගණක මිලදී ගැනීම මුදල් පොතේ පමණක් සටහන් වීම වැරදි. එහෙම එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. හොඳයි. අපි බලමු දෙවන පිළිතුර. දැන් අපි දන්නවා මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. අලුත් වැඩියා ගිණුමට වැරදිලා මේ ගනුදෙනුව හර කිරීම නිවැරදි කරන්න තමයි ඕන. ඒක නිසා අපි බලමු මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. 1,40,000ක පරිගණක අලුත් වැඩියා කිරීම පරිගණක ගිණුමේ සටහන් වීම නෑ. එහෙම එකක් නෙමෙයි. පරිගණක අලුත් වැඩියාවක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම පරිගණක ගත්ත වියදමක් වැරදිලා පරිගණක අලුත් වැඩියා ගිණුමට හරවීමක්. අපි එහෙනම් මේකත් අපිට බාර ගන්න බෑ. තුන්වන පිළිතුර. පරිගණකයේ රුපියල් 1,40,000ට මිලදී ගැනීම පරිගණක අලුත් වැඩියා ගිණුමේ සටහන් වී තිබීම. දැක්ක නේද? ඉස්සෙල්ලම මොකද්ද වෙලා තින්නේ? මේක හර වෙන්නේ කියලා පරිගණක අලුත් වැඩියා ගිණුමේ සටහන් වෙන්නේ. වියදම් ගිණුමක තමයි සටහන් වෙන්නේ. නමුත් ඇත්තටම වෙන්නේ පරිගණක මිලදී ගැනීමක්. ඒක හන්ද තමයි පරිගණක මිලදී ගැනීමක් අපි ගිණුම්ගත කරන්නේ පරිගණක ගිණුම හර මුදල් පොත බැර. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? මුදල් පොත බැර වෙලා පරිගණක අලුත් වැඩියා ගිණුමට තමයි ඒක හර වෙලා තියෙන්නේ. එහෙමනම් ඒක අපි අලුත් වැඩියා ගිණුම බැර කරලා අපි පරිගණක ගිණුම හර කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේක තමයි අපි තෝරගන්න පිළිතුර. නිවැරදි කිරීම සඳහා අපි මොකද කරන්නේ? පරිගණක ගිණුම 1,40,000ක් හර කරනවා. පරිගණක අලුත් වැඩියා ගිණුම අපි ඒකෙන් බැර කරනවා. සංලක්ෂයේ විදිහට අපි මෙන්න මේක ලියනවා. පරිගණක 1,40,000ට මිලදී ගැනීම පරිගණක අලුත් වැඩියා ගිණුමේ සටහන්ව තිබීම නිවැරදි කිරීම. හතරවෙනි පිළිතුරත් අපි බලමු මොකද්ද කියන්නේ කියලා. 1,40,000ක පරිගණක මිලදී ගැනීම පොත්වල සටහන්ව නොතිබීම. නෑ එහෙම එකක් නෙමෙයි වෙලා තින්නේ. වරදක් වෙලා තින්නේ. අලුත් වැඩියා ගිණුමේ වැරදීමකින් සටහන් කරපු දේ ඒකෙන් අපි ඉවත් කිරීම. ඒකන්ද මේ විතරත් අපිට වැරදි. ඒකත් අපි බාර ගන්නෑ. හරි නේද? හොඳයි. අපි එහෙනම් 34 වෙනි ප්‍රශ්නෙට යමු. හිරුනි වෙළඳසැලට ණයට විකුණුම් 1000ක් හිරුනි වෙළඳසැල් ගිණුමේ බැරට සටහන් කර තිබීම නිවැරදි කිරීමට අදාළ දිත්ත සටහන. ඒ සැරේ මොකද වෙලා තියෙන්නේ? ණයට භාණ්ඩ විකුණනවා රුපියල් 1000ක. ඊට පස්සේ කාටද විකුණන්නේ? හිරුනි කියන ගනුදෙනු කරුට. එයාට විකුණන 1000 ඇයි එයාගේ ගිණුම බැර කරන්නේ? ණයට විකුණවුවොත් ණය ගැතිය අපි මොකද කරන්නේ? හර කරනවා. ණය ගැතිය හර කරනවා විකුණුම් ගිණුම බැර කරනවා. ඒකනේ අපේ නිවැරදි ගිණුම නේද? හැබැයි මෙතන මොකද්ද වෙන්නේ? හර කිරීමක් වෙනුවට ගිණුමට බැර කරනවා. අපි ණය ගැතියෙක් 1000ක් හදන්න ඕන වෙලාවේ ණය ගැතියාගේ ගිණුම බැර කරනවා කියලා කියන්නේ අපි මේ වෙනස රුපියල් 2000කින් අපි වරදක් සිද්ධ කරනවා. ඇයි අපි 1000ක් හර වෙන්න තිබ්බ දේ බැර කිරීම නිසා අපි තවත් වරදක් සිද්ධ කරනවා. ඒ වගේ දෙගුණයක. එහෙමනම් නිවැරදි කිරීමේ දිත්ත සටහන කියන්නේ එහෙමනම් දෙගුණක බලපෑමක් තියෙනවා. එහෙම නේද? එහෙමනම් දැන් මොකද වෙන්නේ? හරට එන්න ඕන රුපියල් 1000ක් බැරවීම නිසා හර පැත්ත රුපියල් 2000කින් දැන් අඩු වෙනවා. ශේෂ පිරික්සම තුලනය කරොත් 2000කින් වෙනසක් ඇති වෙනවා. ඇයි 1000ක් එන්න තිබ්බා ඒක නැති වුණා. ඒ විතරක් නෙමෙයි
බැර පැත්තට වැරදියෙන් තව 1000ක් ගෙන්ච කියලා කියන්නේ මේක දෙගුණයක් වුණා. එතකොට හර පැත්ත දැන් රුපියල් 2000කින් අඩුයි. එහෙමනම් අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් දැන් ගොඩ නැගෙනවා. අවිනිශ්චිත ගිණුමේ ඔය වගේ ශේෂ පිරික්සීමේ තුලනය කිරීමේදී අපිට ওই දෝෂය අහු වෙනවා. නේද? අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම දැන් අපි ඒක ශේෂ පිරික්සීම එකතු කරනකොට අපිට පේනවා හර බැර සමාන වෙන්නේ නැහැ. රුපියල් 2000ක වෙනසක් එනවා. ඒක නිසා මේ 2000 අපි කරන්නේ මොකද්ද? අවිනිශ්චිත ගිණුමට අපි මාරු කරනවා ශේෂය කියලා. తాවකාලිකව. දැන් අපි වරද හොයාගත්තයින් පස්සේ අපි මොකද කරන්නේ? අවිනිශ්චිත ගිණුම බැර කරලා ණය ගැති ගිණුම අපි ඒක මාරු කරනවා. ණය ගැති ගිණුමට රුපියල් 2000ක් මාරු කරනවා. එතකොට මේ වරද කැපිලා යනවා. අර වැරදියට 1000ක් වැරදියට 1000ක් බැර කරපු නිසා අපි දැන් මොකද කරන්නේ? ඒ 1000ත් අපි දැන් ණය ගැති ගිණුමට ගේන්න ඕන. ඊට පස්සේ අර ඇත්ත ගනුදෙනු ආවේ නැති නිසා තවත් 1000ක් එකතු කරලා රුපියල් 2000ක් අපි ණය ගැති ගිණුම හර කරන්න ඕන. ණය ගැති ගිණුම රුපියල් 2000කින් හර කරන්න ඕන. මොකද්ද? අවිනිශ්චිත ගිණුම කියලා. අවිනිශ්චිත ගිණුම කියලා. මෙන්න මේ ගිණුම තමයි බැර සටහන. එhmenan මොකද්ද කියන්නේ? හිරුනි වෙළඳසැල රුපියල් 2000ක් හර කරනවා නෑ. මේ කොතනද අපේ පිළිතුර තියෙන්නේ? පළවෙනි එක තියනවාද 1000 කියන එක අපි බාර ගන්නෑ. අවිනිශ්චිත ගිණුම හර කියන 1000 කියන එකත් වැරදි. අවිනිශ්චිත ගිණුම මොකද්ද වෙන්නේ? හර 2000යි හිරුනි ඒකත් වැරදි. හතරවෙනි එක හිරුනි වෙළඳසැල රුපියල් 2000කින් හර වෙලා අවිනිශ්චිත ගිණුම 2000කින් බැර වෙනවා. මෙන්න නිවැරදි පිළිතුර. හතරවෙනි පිළිතුර. 35 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරික පොදු ජර්නලයේ සටහන් නොකරන ගනුදෙනුව තෝරන්න. පොදු ජර්නලය 6 වෙනි මූලික පොත. ව්‍යාපාරයේ මෝටර් රථ මුදලට විකිණීමක් ජර්නලයකට එන්නේ නැහැ. අයිතිකරු රුපියල් 2 ලක්ෂයක වටිනා ගොඩනැගිල්ල ව්‍යාපාරයේ යෙදවීම. ඔව්. එයාට අයිති 2 ලක්ෂයක ගොඩනැගිල්ලක් ව්‍යාපාරයට යොදවනවා. යොදවන විට ඒ ගනුදෙනුව කොහොමද ව්‍යාපාරයට ගේන්නේ? හරි. ඊළඟ ගනුදෙනුව. මෝටර් රථයක් රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. ඊට පස්සේ රුපියල් 80000ක පරිගණකයක් දම්රෝ සමාගමෙන් ණයට ගැනීම. දැන් අහන්නේ සටහන් නොකරන ගනුදෙනුව තමයි අපෙන් අහන්නේ. සටහන් නොකරන ගනුදෙනුව. එතකොට මේ පළවෙනි එක අපි හොයාගත්තා වැරදි කියලා. මුදලට විකුණපු මෝටර් රථයක් අපි එක වැරදි. නමුත් අනිත් සියලු දේවල් අපිට පේනවා ඇත්තටම පොදු ජර්නලය හරහා තමයි අපි ගිණුම් ගත කරන්නේ. අයිතිකරු විසින් ගේන ලද්ද රුපියල් ලක්ෂ 2 මෝටර් රථයක් ණයට විකිණීම 80000ක පරිගණකයක් ණයට ගැනීම මේ හා සමාන දේවල් අපි හැම විටම පොදු ජර්නලය හරහා තමයි අපි සටහන් කරන්නේ. 36 වෙනි ප්‍රශ්නය. බැංකු ගිණුම සංශෝධනය කිරීමේදී බැංකු ප්‍රකාශයෙන් උපුටා ගත යුතු ශේෂයක් වන්නේ සංශෝධනය කිරීමේදී මතකනේ පියවර ටික ඉස්සෙල්ලාම අපි කරන්නේ බැංකු ප්‍රකාශනයේ දිහා බලලා අපි නොදන්න ගනුදෙනු එතන සිද්ධ වෙලා තියෙනවා නම් ඒ අදාළ ගනුදෙනු ටික අපි මුලින්ම අපි බැංකු ගිණුම ඒ කියන්නේ බැංකු ගිණුම කියලා මම අදහස් කරන්නේ ව්‍යාපාරයේ ලෙජරේ තියෙන බැංකු ගිණුම අපි එක සංශෝධනය කරනවා. නිෂ්කාසනයේ නොවු චෙක්පත් අපි සංශෝධනය සඳහා යොදා ගන්නෑ. ස්ථාවර නියෝග මත කර ඇති ගෙවීම් ඔව් ඒක අපි සංශෝධනය කරන්න බාර ගන්න දෙයක්. එතකොට අපි අහන්නේ බැංකු ප්‍රකාශයෙන් උපුටා ගත යුතු ශේෂයක් වන්නේ සංශෝධනය කිරීමේදී මේක හරි. අනිත් ඒවා බලන්න. ව්‍යාපාරය විසින් තැන්පත් කළ උපලබ්ධි නොවු චෙක්පත්. ඒකත් මේකමනේ කියන්නේ මේ. නිෂ්කාසනයේ නොවු චෙක්පත්.
උපලබ්ධි නොවූ චෙක්පත්. බැංකුව විසින් කරන වැරදි හදන්න අපිට ඕනේ නැහැනේ අපේ ව්‍යාපාරය හදන්න. එමනම් අපි තහවුරු කරනවා දෙවෙනි පිළිතුර. 37 වෙනි ප්‍රශ්නේ. බැංකු සැසඳුම් විස්තරයේ අර්ථය දැක්වෙන වගන්තිය වන්නේ බැංකු සැසඳුම් විස්තරයක් කියන එක වඩාත්ම අර්ථවත් වන්නේ කුමන ප්‍රකාශයෙන්ද? බැංකු ගිණුමේ ශේෂයක් බැංකු ප්‍රකාශයේ ශේෂයක් සමග සැසඳීමට සකස් කරන්නකි. හරි. හොඳ පිළිතුරක්. බැංකුව විසින් බැංකු ගිණුමේ ශේෂය සෙවීමට සකස් කරන දෙයකි. නෑ. බැංකුව විසින් බැංකු ගිණුමේ ශේෂය හොයන්න ඇයි උත්සාහ කරන්නේ? ඒක තියනවා එතන. බැංකු ගිණුමේ වරදක් ඇති විට බැංකුව විසින් එවන ලබන ප්‍රකාශයක නෑ. එහෙම එකකුත් නෑ. බැංකුව ඒ වගේ වැරදි පෙන්නලා එහෙම ප්‍රකාශය වන්නේ නෑ. බැංකු ගිණුම් වැසූ විට බැංකුව එවන. ඒකත් වැරදි. එහෙනම් අපේ පිළිතුර අපි පිළිගන්නවා පළවෙනි පිළිතුර විදියට. 38 පහත තොරතුරු ඇසුරෙන් 38 39 ය ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. 2018 ඔක්තෝබර් මාසයේ 30 වන දින බැංකු පොතේ ශේෂය රුපියල් 18000ක්. මතක තියාගන්න. බැංකු පොතේ ශේෂය කියලා කියන්නේ ව්‍යාපාරයේ ලෙජර් ගිණුමේ වාසිදායක ශේෂය 18000යි. බැංකු පොතේ සටහන් වූ නිත්‍ය නියෝග මත කර ඇති ගෙවීම් රුපියල් 6000යි. අන්න තාම බැංකු ගිණුමට ගෙනාව නැති ගනුදෙනුවක් අපි හොයාගන්නවා බැංකු ප්‍රකාශයෙන්. නිත්‍ය නියෝග මත කර ඇති ගෙවීම් තාම සටහන් වෙලා නැල්ලු. බැංකු ගාස්තුත් 1000ක් තියනවලු. තවත් ගනුදෙනුවක් අපි තාම ව්‍යාපාරේ යාවත් කාලීන කරගෙන නැති. ගනුදෙනු දෙකක්. නිත්‍ය නියෝගයක් කරලා තියෙනවා බැංකුවෙන් සල්ලි ටික ගිහිල්ලා තියෙනවා තාම බැංකු ගිණුමෙන් ඒක අපි අඩු කරලා නැහැ. අඩු කරන්න ඕන. ඒ වගේම බැංකුව කපාගත්ත බැංකු ගාස්තු බැංකුව විසින් ඒක අයින් කරගෙන තියෙනවා ඉවත් charge කරලා තියෙනවා. අපි තාම ව්‍යාපාරයක පෙන්නලා නැහැ. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්වල වටිනාකම 14000යි. ඒක අපි දන්නවා දැනටමත් ඒක අඩු කරලා තමයි 18000ක ශේෂයක් අපි පෙන්නලා තියෙන්නේ. 2018 ඔක්තෝබර් මාස 30 වන දිනට සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය ඔක්තෝබර් මාස 30 වන දිනට සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය අපි බලමු. අපි ඉක්මනට ගහමු බලන්න account එකක්. ශේෂය කීයද? 18000යි. 18000යි. ශේෂය තාම මේ සංශෝධනය කරපු නැති ශේෂය. ඊට පස්සේ අපි අයින් කරමු මොනවද? ස්ථාවර නියෝග කියලා කියන්නේ මොනවද? ස්ථාවර නියෝග අපි දන්නේ නැති නිසා අපි ස්ථාවර නියෝග කියලාම දාමු. ස්ථාවර නියෝග කීයක්ද? රුපියල් 6000යි. ගාස්තු ගිණුමට ඒක අරන් යනවා 1000යි. ඊට පස්සේ ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත් අපිට ඒක අපි ගන්නෙ නැහැ, සංශෝධනය කරන්නේ නැහැ. මේ දෙක විතරයි. 7000ක් ගියයින් පස්සේ අපි බලමු මේක ශේෂ කරලා. 18000යි 18000යි එවනම් 11000යි ශේෂය. සංශෝධිත ශේෂය 11000යි. පිළිතුර 11000යි. ඊළඟ ප්‍රශ්නේ 39 වෙනි ප්‍රශ්නේ. 2018 ඔක්තෝබර් මාස 30 වන දිනට බැංකු ප්‍රකාශයේ ශේෂය වන්නේ. දැන් අපි ආපහු මේකේ බලන්න. බැංකු පොතේ ශේෂය 18000යි. දැන් අපෙන් අහනවා බැංකුවේ තියෙන ශේෂය කීයද කියලා. බැංකුවේ තියෙන ශේෂය. එතකොට අපේ තියෙන ශේෂයයි බැංකුවේ තියෙන ශේෂයයි වෙනස් වෙන්න බලපාන ගනුදෙනුව මොකද්ද? එකම ගනුදෙනුව මෙන්න මේක. මොකද්ද? නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්වල වටිනාකම. අපි දන්නවා අපේ බැංකු ගිණුමේ ශේෂයත් බැංකුවේ ශේෂයත් අපි දැන් 11000ක් විදියට හඳුනගත්තා. නමුත් ව්‍යාපාරයේ විසින් මොකද්ද කරලා තියෙන්නේ? 14000ක චෙක්පතක් නිකුත් කරලා තියෙනවා.
ඒ 14000 අඩු කරලා තමයි අපි දැන් මේ 11000ක් බැංකු ශේෂයක් තියෙනවා කියලා අපි හඳුනගන්නේ. එහෙම නේද? මොකද 18000 න්නේ අපි පටන් ගත්තේ. අර අපි මේ ගෙව්ව ලොකු චෙක්පත කීයද? රුපියල් 14000ක චෙක්පත. 14000ක චෙක්පතක් ගෙව්වා කියලා මුදල් ගියා කියලා හිතාගෙන තමයි 18000ක් විදිහට අපි ශේෂය දාලා තියෙන්නේ. එතකොට දැන් අපේ ශේෂය ඇත්තටම 11000 කියලානේ අපි හොයාගත්තේ සංශෝධිත ශේෂය. ඇත්තටම 11000 නෙමෙයි. මොකද 14000ක චෙක්පතක් අපි තාම නිකුත් කරාට ඒක තාම බැංකුවට ගිහිලා නැති නිසා ඒ 14000 අපි එකතු කරලා බලමු 11000ට. එතකොට 25000ක් එනවා. එහෙමනම් බැංකුවේ තියෙන ශේෂය ඇත්තටම රුපියල් 25000යි. ඇයි ඒ? බැංකුවේ තාම මේ චෙක්පත ඉදිරිපත් කරලා නැති නිසා එයාගේ තාම ශේෂය වැඩියෙන් පෙන්නනවා. අපි මේ බැංකු ගිණුමේ ශේෂය 11000ක විදිහට පෙන්වන්නේ මේක හරියට බැංකුවෙන් අයින් කරගත්තා කියලා උපකල්පනය කරලා ඒ ගෙවීම කරන මොහොතේම අපි 25000ක් අඩු කරලා දානවා. නමුත් තාම බැංකුවට මේ චෙක්පත ඉදිරිපත් වෙලා නැති නිසා බැංකුවේ වැඩි ශේෂයක් තියෙනවා. ඒක නිසා ඒ ශේෂය හොයන්න අපි මොකද කරන්නේ? ඇත්තටම දැනට බැංකු ගිණුමේ තියෙන ශේෂයට මේ ඉදිරිපත් නොවු චෙක්පත් වල වටිනාකම එකතු කරනවා අපි බැංකු සැසඳුම හරහා. එතකොට 11000ට 14000ක් එකතු කරාම තමයි රුපියල් 25000ක ශේෂයක් එන්නේ. පිළිතුර රුපියල් 25000යි. අවසාන ගිණුම. ශේෂ පිරිසුමක් පිළියෙල කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ද්විත්ව සටහන් වල නිවැරදි බව තහවුරු කර ගැනීමටද, ලාභ තත්ත්වය තහවුරු කර ගැනීමද, වත්කම් වගකීම් හිමිකම් වල වටිනාකම තහවුරු කර ගැනීමටද, ගණිතමය නිවැරදිතාවය තහවුරු කර ගැනීමටද. කවදාවත් ශේෂ පිරිසුමකින් අපිට ද්විත්ව සටහන් හරි කියලා තීරණය කරන්න බෑ. ද්විත්ව සටහන් හරි වෙලා තියෙද්දිත් ශේෂ පිරිසුමක් වරදින්න පුළුවන්. ශේෂ පිරිසුමකින් කවදාවත් ලාභ තත්ත්වය හොයාගන්න බෑ. වත්කම් වගකීම් හිමිකම් වල වටිනාකම තහවුරු කර ගැනීම. ඒක නම් ටිකක් නිවැරදි පිළිතුරක්. වත්කම් වල වටිනාකම, වගකීම් වල වටිනාකම, හිමිකම් වල වටිනාකම ශේෂ පිරිසුමෙන් පෙන්නනවා සාරාංශයක් විදිහට. හැබැයි වරදක් වෙලා තිබ්බොත් එහෙම අපි ඒක එකපාර අපිට එහෙම වුණොත් පේන්නේ නැහැ. ඉතින් එතකොට මේ 3-4 අතර තමයි අපි පිළිතුර වෙන්නේ. හැබැයි වඩාත් අපිට පිළිගන්න පුළුවන් දේ තමයි ගණිතමය නිර්වද්‍යතාවය. ගණිතමය වශයෙන් නිවැරදිතාවය තහවුරු කර ගැනීමට තමයි අපිට ශේෂ පිරික්සමක් අපිට සකස් කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ගිණුම් ශේෂ ටික අපි මාරු කරනවා ශේෂ පිරික්සමට හර සහ බැර වශයෙන්. ඊට පස්සේ අපි බලනවා හර පැත්තේ එකතුවට බැර පැත්තේ එකතුව සමානද කියලා. එහෙම වුණොත් අපිට ගණිතමය වශයෙන් හරි. මොකද ද්විත්ව සටහන් රීතියත් එක්ක තමයි ගිණුම් ගත කරන්නේ. රීතියත් එක්ක හරි. නමුත් තවත් දෝෂ තියෙනවා නම් අපිට ඒවා වෙනමම පොදු ජර්නලය හරහා නිවැරදි කරන්න වෙනවා. ඒක නිසා අපිට తాවකාලිකව ගණිතමය නිවැරදිතාවය තහවුරු කරගන්න පුළුවන් ශේෂ පිරික්සමක් හරහා. හොඳයි. අපි දැන් 40 වෙනි ප්‍රශ්නයටත් පිළිතුර හොයාගත්තා. මේත් සමගම අපේ මේ 2018 වසරේ මධ්‍යම පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම පළාත් පාසල් සඳහා නිකුත් කළ ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සියල්ල අපි දැන් පරිච්ඡේද දෙකකින් සාකච්ඡා කරලා අවසන්. අපිට දැන් ඉතිරි වෙලා තියෙන්නේ දෙවන ප්‍රශ්නයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීම. අපි ඊළඟ සාකච්ඡාවෙන් අපි ආරම්භ කරමු දෙවන ප්‍රශ්න පත්‍රය පිළිතුරු සාකච්ඡාව.